ජීවිතේ ඕනම දෙයක් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. සාර්ථක දේවල්, අසාර්ථක දේවල්, ජයග්‍රාහී දේවල්, පරාජිත දේවල්, කටුක දේවල්, රසවත් දේවල් ওই විදිහට ඕන තරම් දේවල් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කටුක මාවතක්, මධ්‍යස්ථ මාවතක් ඔස්සේ Tamanගේ ජීවිතේ ගොඩනගාගෙන අවසානයේ ජයග්‍රාහී පුද්ගලයෙක්, සාර්ථක පුද්ගලයෙක් විදිහට ලෝකයට පෙනී ඉන්න, ලෝකයේ පිළිගන්න විශිෂ්ට තවත් එවන් සොඳුරු ලෝකෙක්ගේ සොඳුරු ළමා කාලය ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. වෙනද වගේම එකතු වෙන්න මේ සොඳුරු ලෝකයේ සොඳුරු ලොක්කන්ගේ සොඳුරු ළමා කාලය ගැන කතා කරන අපේ වැඩසටහන. ලොක්කන්ගේ පොඩි කාලේ. ජීවිතේ දින්න තවත් ලොක්කෙක්ගේ සොඳුරු කාලයේ සොඳුරු අත්දැකීම්, සොඳුරු ළමා කාලය ගැන කතා කරන්න මම අදත් ඇවිල්ලා තියෙන්නේ. ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. දැන් මම ආයිබෝවන් කිව්වට පුංචි ඔබට දෙමව්පියන්ට දැන් තාම කවුද මේ ඉන්නේ කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙතුමා ප්‍රදාන කරගෙන මේ ලංකාව තුල තියෙන මේ ආයතනයේ නම කිව්වම ඔබ දන්නවා. මේ ආයතනයේ මේ අයිතිකාරයද නැත්නම් ප්‍රධානියද මේ කියලා ඔබ බලනවා. ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා වෛද්‍ය දයාන් රාජපක්ෂ. ආයිබෝවන් කියලා ආයිත් පිළිගන්නවා. ආයිබෝවන්. දැන් සාමාන්‍යයෙන් ලොක්කෙක් දැන් ඔබ ලොක්කෙක්ගේ පොඩි කාලේ ගැන කතා කරන්නේ නැහැ. ඔබේ පොඩි කාලේ ගන්න තියෙන දේවල් අපේ පුංචි දුවා පුතාට බලංගින දෙමව්පියන්ට ඉතාමත් වැදගත්. අපි පටන් ගමු ඉතින් ගමෙන්ම. කොහොමද ඒ ගම ඔබ ඉපදෙද්දි තිබ්බේ? ඔව් ඇත්තටම දැන් ඔබට ඇහෙනවා ඇති මේ පාරේ ප්‍රධාන වශයෙන් වාහන යන සද්දේ. නාරම්මල ගමේ තමයි මම ඉපදුනේ. ඔව්. ඇත්තටම මේක අපි ඉස්කෝලේ යන කාලේ නම් අපි පොඩි කාලේ නම් මේ වගේ මෙච්චර මේ කලබලකාරී නගරයක් නෙමෙයි. දැන් ඇත්තටම ගොඩාක් වෙලාවට කොළඹ යන කටුනායක අධිවේගී මාර්ගය විවෘත වුණායින් පස්සේ ගොඩක් වෙලාවට කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් අපේ පොඩි කාලේ නම් එහා පැත්තේ තියෙන වෙල ඉතින් මේක බොහොම සුන්දර පරිසරයක්. සද්ද බද්ද ගොඩාක් අඩුයි. මේ ඉඳන් කුරුණෑගලට ඇත්තටම සමහරලාට අපි වාහනේ ගියත් වාහන 4-5ක් ඕනනම් හම්බෙයි. ඒ වගේ තමයි ඉතින් අපි පොඩි කාලේ. හැබැයි අද වෙනකොට ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. ඔව්. කාර්යබහුලත්වයත් එක්ක අද වෙනකොට හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඔය වෙනස් වීම පටන් ගන්නෙ ඔබතුමා ඉපදුනාට පස්සේ. ඉපදුනාට පස්සේ මුලින්ම ඔබට මුණ ගැහෙන්නේ ඔබ මේ ලෝකෙට දායාද කරපු බිහි කරපු අම්මයි තාත්තයි. අපි ඔවුන් ගැන විස්තර කතා කරමු. ඔව් මගේ පියා ඇත්තටම වෛද්‍යවරයෙක්. ඔහු කාලයක් රජයේ සේවය කරලා පස්සේ කාලෙක නාරම්මල මේ දිස්ත්‍රික් හොස්පිටල් එකට රෝහලට ආවට පස්සේ ඔහු රජයේ සේවයෙන් සමුදීලා පෞද්ගලික මේ වෛද්‍යවරයෙක් හැටියට නාරම්මල කටයුතු කරනවා. මම හිතන්නේ තාමත් ඔහු ඒ ශාස්ත්‍රයේ නියැලලා ඉන්නවා. දැන්ට මම හිතන්නේ වසර 40කට කිට්ටු වෙන කාලයක් දශක 4ක් පුරාවට මේ පළාතේ ගොඩක් දෙනෙකුට මම හිතන්නේ පරම්පරා දැන් දෙකකට එයා බේත් කරපු පරම්පරාවල මේ පළාතේ ජීවත් වෙනවා. මගේ මව ගුරුවරියක්. ඇත්තටම ඈත උපාධිධාරිණියක් කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ගුරුවරයෙක් හැටියට නියුත් වුණා. නාරමල මහාවිද්‍යාලයේ තමයි ගුරු වෘත්තිය නියුල්නේ. හැබැයි අපි පොඩි කාලේ තාත්තගේ තිබුණු කාර්යබහුලත්වයත් නිසා අම්මා ඇයගේ සේවයට සමු දෙනවා. විශ්‍රාම යන්න නෙමෙයි ඇත්තටම සේවයෙන් අයින් වෙනවා. මොකද මමයි මගේ නංගිලා දෙන්නගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරන්න ඕනේ කියන චේතනාවෙන් තමයි ඇය රැකියාවට සමු දෙන්නේ. හැබැයි රැකියාවට සමුදීම පස්සේ කාලෙකදී කනගාටුවට හේතුවක් නෙවෙයි කියලා අද ඔබ ඉන්න තැන දිහා බැලුවම තේරෙනවා. දැන් ඕනම කෙනෙක් මුලින්ම ඉස්කෝලේ විදියට තෝරගන්නේ අපි කියන්නේ පෙර පාසල නැත්නම් මූලික අධ්‍යාපනය ලබා ගන්න මධ්‍යස්ථානය. කොහෙටද පෙර පාසල් ගියේ? ඇත්තටම මේ කාලේ පෙර පාසල් මේ නාරම්මල පැත්තේ පෙර පාසල් තිබුණෙත් නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම තාත්තා පොඩියට අපි දන්න කෙනෙක් ගුරුවරයෙක් හැටියට සම්බන්ධ වෙලා නාරම්මල අපිටම යන්න කියලා පොඩි පෙර පාසලක් පටන් ගත්තා.
තමන්ගේ පියා විසින් තමන්ගේ දරුවන් ඇතුළත් කරන්න අලුතෙන් පෙර පාසලක් නාරම්පල නගරේ මේ ස්ථාපිත කරනවා. ඔව්. ඒකට නම තමයි පුබුදු ලදරු පාසල කියලා. ඉතින් තාමත් ඒක ඒ කියන්නේ අපේ උමනාවට තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ මගෙන් පස්සේ නංගිලා දෙන්න ගියා ඒ පෙර පාසලට. ඊට පස්සේ අපේ සමහර ඥාති වෙන සහෝදර සහෝදරියන් ගියා. නමුත් ඊට පස්සේ මේක ප්‍රදේශයේ ඉල්ලීම පරිදි දැන් අපිට නවත්තන්න බැරි වෙලා තියෙනවා. තාමත් ඇත්තට මේ පෙර පාසල පවත්වාගෙන යනවා. මම හිතන්නේ වසරකට සිසුන් 50 80ත් අතර ප්‍රමාණයක් ඒකට ඇතුළත් වෙනවා. මම හිතන්නේ එතනත් ඇත්තටම ලොකු වෙනසක් ජීවිතේ කියන්නේ මම එතන ඉන්නවා දැන් මට පස්සේ වුණත් වෛද්‍යවරු ඉංජිනේරුවරු වුණු මේ පළාතෙන් ගියපු පුද්ගලයන් ඒ පෙරපාසලට අඩිය තියපු කට්ටිය. ඉතින් ඒ වගේ තමන්ගේ පියාණන් ස්ථාපිත කරපු පෙරපාසලකින් ඒ විදියට අනාගතේ ජයග්‍රාහී වාසනාවන්ත අනාගතයක් උදා කරගෙන අද වෙනකොට විශිෂ්ට නාමයක් ලබාගෙන ඉන්න චරිත දිහා බැලුවම මොකද හිතෙන්නේ ඇත්තටම පියා පිළිබඳව? ඔව් ගොඩක් ලොකු දැක්මක් තිබ්බ කෙනෙක් විශේෂයෙන් හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තිබ්බා. ජීවිතේ ගොඩක් දෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්. ඒ කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් පිට වුණත් හොඳ අත්දැකීම් බහුලකම නිසා අවවාදයක් ගන්න පුළුවන් කෙනෙකුට දැනුමක් ලබා දෙන්න පුළුවන් කෙනෙක්. මට මතකයි පොඩි කාලෙදී තාත්තා ව්‍යාපාර කරේ නැහැ. හැබැයි මට නොඑක් විට පෙන්වලා දීලා තියෙනවා ව්‍යාපාර මේ නාරමල් නගරයේම සමහර පුද්ගලයන්ගේ ව්‍යාපාර දිහා මට පෙන්වලා කියපු දෙයක් තමයි මෙන්න මේ සමහර අය ව්‍යාපාර කරන්න ගිහිල්ලා අපහසුතාවයටපත් වෙලා තියෙනවා. එක හේතුවක් තමයි සමහරලාට අනුන් කරන නිසා කරන්න ගිහිල්ලා Tamante ඒ ගැන හැකියාවක් දක්ෂතාවයක් දැනුමක් නැතුව කරන්න ගිහිල්ලා වැටුණා හිටියා. ඒ වගේම සමහර අය හිටියා මේ ඕන්ට වඩා ලොකුවට පටන් ගන්න. මහා පරිමාණයෙන් පටන් අරන් වැටුණ කට්ටිය. ඉතින් මට කිව්වේ මොනවා හරි කරනවා නම් පොඩියෙන් තමයි පටන් ගන්න ඕනි කියලා. ලොකු ගමනක් යන්න වුණත් පොඩියට පටන් ගන්න කියන අවවාදය ලැබුණේ තාත්තගේ මුලින්. ලොකු ගමනක් යන්න ඕන වුණත් පොඩියට පටන් ගන්න ඕනේ කියන අවවාදය ලැබුණේ තාත්තගෙන්. දැන් එතකොට පොඩි කාලේ හිතපු ලොකුම හීනේ මොකක්ද? ලොකු හීන තමයි මට ඇත්තට පොඩි කාලේ තිබුණේ තාත්තා සාමාන්‍ය වාහන වලට ආසයි. මමත් හරියට ආසයි වාහන වලට. හැබැයි තාත්තගේ වාහන මට පාවිච්චි කරන්න මේ දෙන්නේ බොහොම කලාතුරකින්. සමහරවිට මට වාහනේ එකවරක් පදවන්න වාහනේ දෙපාරක් විතර හොදන්න ඕනේ. ඒ වගේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මට කවදා හරි ඕනේ වෙලා තිබ්බේ තාත්තට වඩා ලොකු කාර් එකක් ගන්න. ඒක තමයි පොඩි කාලේ තිබුණ එක සීනයක්. අද වෙනකොට ඒ ටාගට් එක නැත්නම් ඇචීව්මන්ට් එක කරලා ඉවරයි. ඔව් ඉතින් තමයි ඒ වුණාට තාත්තත් දැන් තාම අලුත් කාර් ගන්නවා. ඒ වුණාට මං හිතනවා ඒ ඉලක්කයට මං ගිහිල්ලා තියෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් ගෙදරදී පුංචි කාලේ කරපු දඟ වැඩ මොනවාද? ඉස්කෝලේ යරලා ආපු ගමන් අත්තනම අපි සාමාන්‍යයෙන් හොරෙන්ම පයින් පොත් බෑග් එක තියලා මේ අල්ලපු වැටේ තියෙන එක්කෝ වෙලට පයින්නවා සෙල්ලම් කරන්න. එහා පැත්තේ තව අල්ලපු ගෙදරත් පොඩි මේ ඒගොල්ලන්ගේ ඉඩමෙත් තිබ්බ ඉඩ. ඉතින් හොරෙන් ඔය පනලා ක්‍රීඩා කරන්න යන එක තමයි ගොඩක්ම කරපු දේ. ඒ වගේම ඉතින් හොරෙන් මම ඉස්සර පොඩි කාලේ අපේ ගෙදර ට්‍රැක්ටරයක් තිබ්බා. ওই ට්‍රැක්ටරේ මට සාමාන්‍යයෙන් කියන්නේ ලයිසන් එකක්වත් ගන්න තියා මට උසවත් නැති කාලෙක ඕකට නැගලා මේ මොන හරි ගියර් එකක් දාන්න උත්සාහ කරන එක තමයි මම කරන්නේ. දවසක් මට මතකයි මම රියර්ස් එකට දැම්මා ට්‍රැක්ටරේ ස්ටාර්ට් එකේ තියද්දි. ඒක අර මටත් පාලනයක් නැතුව ගිහලා යන්තම් ඒක ඒ රියදුරු මහතා ඇවිල්ලා තමයි ට්‍රැක්ටරේ අර බ්‍රේක් එක උඩට පැනලා නවත්ත ගත්තේ. ඔය වගේ දඟ වැඩ තිබිලා තියෙනවා හැමෝගෙම ජීවිතය ඇතුලේ හැමෝගෙම පොඩි කාලය ඇතුලේ දඟ වැඩ තිබිලා තියෙනවා. කොහොම හරි ඒ දඟ වැඩ ඇතුලේ ලැබපු ලොකුම දඬුවම මොකද්ද? දඬුවම් නම් තියෙනවා. ඉතින් අපිට ඒ කාලේ දෙමාපියෝකින් අත උස්සනවා කියන එක කරන දෙයක් සමහර තාත්තා මට මතකයි සමහර වෙලාවට තරවටු කරනවා. වේවැලකුත් තිබුණා. නමුත් වේවැලෙන් ගහපු වෙලාවල් නම් මතක නැහැ. වේවැල පෙන්නලා බය කරනවා. හැබැයි එහෙම නැත්නම් සමහරලාට ඉතින් කනේ පාරක් දෙයක් වදින වෙලාවල් තියෙනවා මොන හරි නරක වැඩක් කරපු වෙලාවට. ඒ පොඩි කාලේදී. හැබැයි සාමාන්‍යයෙන් අපි උසස් සාමාන්‍ය පෙළේ ඒ වගේ වයස යනකොට වැඩියෙන් වාචිකව තමයි අවවාද හම්බුනේ. දැන් එතකොට මේ ඔබේ පුංචි කාලේ දිහා බැලුවම
ඒ තරම් දුකක් තිබිලත් නැහැ, ඒ තරම් සැපක් තිබිලත් නැහැ. හරිම මධ්‍යස්ථ විදියට තමයි ජීවත් වෙලා තිබ්බේ. මේ මධ්‍යස්ථභාවය ඇතුලේ කොහොම හරි ඔබට යන්න ඕන තැනට ඔබ ගිහින් තියනවා අද වෙනකොට. ඔව්. දැන් බලන් ඉන්න පුංචි දුව පුතෙක් නැත්නම් බලන් ඉන්න දෙමව්පියෙක්ට ඔබේ පුංචි කාලේදී ඔබ ලබාගත් ආදර්ශ අනුව ඔවුන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මම හිතන්නේ ඇත්තටම දැන් අර මේ දෙමව්පියන් හැටියට සමහරවිට අපි දරුවන් ඉල්ලන හැමදේම දෙන්න ඒගොල්ලෝ සතුටු කරවන්න කියන දේ සමහරවිට ඒක අවාසියක් වෙන්න පුළුවන්. දරුවන්ට සලකන්න ඕනේ ඒක කරන්න ඕනේ. නමුත් අපි මගේ දෙමව්පියෝ ඇත්තට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ බුද්ධිමත්ව අපිට දැන් තාත්තා වෛද්‍යවරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය පෞද්ගලික වෛද්‍යවරයෙක් කියන්නේ ඒ කාලේ හැටියට 80 දශකයේ 90 දශකයේ කියලා කියන්නේ සාමාන්‍ය මධ්‍යම පන්තික තත්ත්වයක් ජීවන තත්ත්වයක් තිබුණා. ඉතින් ගෙදර යාන වාහන තිබුණා. නමුත් ඒවා කිසිම එකක් තිබුණට අපිට ඒවා කිසිම වෙලාවක ඒවා ලෙහෙසියෙන් පරිහරණය කරන්න හම්බුන්නේ නැහැ. කොටිම කිව්වා මුදල් නම් කිසිම වෙලාවක අපිට ලැබුණේ නැහැ. අපිට අවශ්‍ය සම්පත් ලබා දෙන්න ඒගොල්ලෝ පැකිලෙන්නේ නැහැ. පොත්පත් ඉල්ලුවත්, සපත්තු ඉල්ලුවත්, ඇඳුමක් පැළඳුමක් ඉල්ලුවත් අරන් දෙනවා. හැබැයි මුදල් නෙමෙයි. මට මතකයි තාත්තා කොච්චර කාර්ය බහුල වුණත් සමහරවිට මම සපත්තු කුට්ටමක් ගන්න ඕනේ කිව්වොත් මාත් එක්ක එනවා කඩේට යන්න. යන් මං අරන් දෙන්නම් ඔයා බල්ලා තෝරගන්න. මම අද සමහරවිට දවල් පොඩි වෙලාවක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ 1යි 3යි අතර අර දවල් විවේක වෙලාවේ තමයි කුරුණෑගලට ගිහිල්ලා සපත්තු කුට්ටමක් අරන් ගන්න ඒ වගේ දෙයකට යමු වෙන්නේ. ඉතින් මට කියන්න තියෙන දෙමව්පිය හැටියට සමහරවිට අපි දරුවන්ව සතුටු කරනවා වගේම ඒගොල්ලෝ බග බලා ඒගොල්ලෝ ගැන හරි අවබෝධයෙන් ඉන්න ඕනේ කියන එක තමයි වැදගත්ම දේ. අවධානය. මම හිතන්නේ මම ඔබට කිව්වා අපේ මගේ මව රැකියාවට සමුදෙන්නේ ඒ අවධානය වැඩි කරන්න ඕනේ නිසා. නැත්තම් තාත්තගේ කාර්යබහුල ගත්තත් තාත්තා කියපු දේ තමයි මට වෙලා මදි. මට සමහරලාට මේගොල්ලන්ට අවධානය යොමු කරන්න අමාරුයි. සමහරවිට අපි දැන් දෙමව්පිය හිතන දෙයක් තමයි ඔක්කොම ටියුෂන් පන්තියට යවුවාම මේ දේ ඔක්කොම දුන්නාම ඉල්ලන හැමදේම අරන් දුන්නාම හරි කියලා. හැබැයි ඒගොල්ලන්ගේ අඩුම ලැබෙන දේ සමහරවිට දෙමව්පියන්ගේ කාලය. ඉතින් ඒකත් ඉතාමත් වැදගත්. ඒකත් ඉතාමත්ම වැදගත්. අවධානය කියන්නේ ඉතාමත්ම වැදගත්. ඔබේ පුංචි දුව පුතා පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ කියන එක ඉතාමත්ම වැදගත්. ඔබ අවධානයෙන් ඉන්න. එතුමන්ගේ ජීවිතේ තවත් සොඳුරු තැන් තියෙනවා කතා කරන්න. මේ එතුමන්ගේ උපන් ස්ථානයේ පුංචි කාලේ ගත කරපු මිදුල ඒ ස්ථානයේ ඉඳන් අපි පුංචි කාලේ ගැන කතා කරා. පුංචි කාලෙන් පස්සේ මෙතුමන්ගේ සොඳුරුතම කාලය වෙන්නේ පාසල් කාලේ. අපි ඊළඟට යන්න හදන්නේ පාසල් කාලේ. ජීවිතේ අපිට ගොඩක් දේවල් ගුණ ගැහෙන තැන. ජීවිතේ අපි අත්දැකීම් බහුල කරගන්න තැන. ජීවිතේ අපි කවුද කියලා හඳුනා ගන්න තැන. අපි ඉගෙන ගන්න පාසල. වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතාගේ පාසලට ඇවිල්ලා තියෙන්නේ. අපි පාසලේ 9 ඉඳන් ඒ පාසල එක්ක මේ අපි ඉන්න පසුබිම තුල ඔබ ලබාගත් අත්දැකීම් ගැන කතා කරමු. ඔව් මම ඉගෙන ගත්ත පාසල තමයි කුරුණෑගල මලීදේව පිරිමි විද්‍යාලය. ඇත්තටම එක වසරේ ඉඳන් 13 වසර දක්වාම මගේ සම්පූර්ණ ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනය වුණේ මේ ස්ථානයේ. ඉතින් ඇත්තටම හොඳට මතකයන් තියෙන ස්ථානයක්. අපි මේ ඉන්න තැනත් පොඩ්ඩක් විශේෂයි. ඔව් මොකද ඇත්තටම මම බටහිර තූර්ය වාදක කණ්ඩායමට හිටියා. කනිෂ්ඨ සහ දේශට බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මම සමාජිකයෙක්. ඉතින් මෙතන තමයි අපි ඉස්සර ඇත්තටම මේ තූර්ය වාදක කණ්ඩායම මාච් එක පටන් අරගෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික එල්ලගෙන පටන් ගන්න මෙතන. මෙතනින් නම් තමයි අපි ඉස්සරහට යන්නේ. මේ පිටපස්සෙන් පේන ගොඩනැගිල්ල තමයි අපි ඇත්තටම සංගීත කාමරේ බටහිර සංගීත කාමරේ තිබුණේ. ඉතින් නිතර පාසලෙන් පස්සෙත් ඇත්තටම ප්‍රැක්ටිසස් තියෙන දවස්වලට විශේෂයෙන් මෙතන රැස්වෙන තැනක් මේ ගහ මේ වගේ මේ කාලෙත් තිබුණා. දැන් අවුරුදු කීයක් විතර මේ ගාව පරණද? ඇත්තටම අවුරුදු 25කට වඩා පරණයි. 25කට වඩා පරණයි. ඒ අවුරුදු 25කට ඉස්සෙල්ලා එක වසරේ ඉඳන් 13 වසර වෙනකන් මෙතුමන් ලබාගත් අත්දැකීම් ගැන කතා කරන්න මේ බංකුව අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අදාළ තැන්වලට ගිහිල්ලා අපි මේ දේවල් ගැන කතා කරන්නේ නැහැ. අපි මෙතන කතා කරනට වඩා එක වසරේ පන්ති කාමරේ ඉඳන් ඉඳන්ම කතා කරමුද? එක වසරේ ඉඳන් 13 වසරට. එහෙම හොඳ. එන අපි යා. හොඳයි. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අතරම ඩොක්ටර් මේ
පරිසරය ගත්තම ගහකොළමයි වැඩිපුර තියෙන්නේ. ඒ දවස්වලත් මෙහෙමද එක වසරේ පන්ති කාමර ළඟ මේ වගේම තිබ්බද ගහකොළ? ඔව් ඇත්තටම ඊට වඩා තිබ්බ මට මතක හැටියට ඇත්තටම මොකද දැන් අලුතෙන් ගොඩනැගිලි ටිකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මට මතකයි මෙතන ඇත්තටම අපේ 15 භාෂ්‍ය සහ ඊළඟට ද්විතීක يعني 10 වසර වෙනකම් පන්ති ගොඩක් ওই පැත්තේ තමයි තිබුණේ. ඔතන හොඳ ඇලක් තිබුණා බූවැල කියලා තමයි අපි ඒකට කියන්නේ. ඇත්තටම වයින් දවස්වල දැන් ඒක වහලා තියෙන්නේ. වයින් දවස්වලට අපි එතන බලන් ඉන්නේ ඇල පිටාර ගන්නකම්. මොකද එතන පන්ති කාමරේ යට වෙනවා. ඒත් යට වුණාම එදාට පොඩ්ඩක් වැඩ පාළුනාම අපිට පුළුවන් පොඩ්ඩක් පන්තියෙන් එළියට ඇවිල්ලා සෙල්ලම් කරන්න පිට්ටනියට යන්න. ඉතින් ඒ වගේ සුන්දර මතකයන් මේ තියෙනවා. මේක බාස්කට් බෝල් කෝට් එක වුණාට අපි සමහරලාට මේකේ ගැහුවේ ක්‍රිකට්. ඔව්. විශේෂයෙන් ඇත්තටම ඉස්කෝලේ ඇරලා අපි ඔය එක්ක යන්න එනකන් හරි බස් එකට යන්න එනකන් හරි අපි ඉන්න වෙලාවේදී මෙතන සොෆ්ට් බෝල් ක්‍රිකට් ගහනවා. ග්‍රවුන්ඩ් එක තිබුණේ එහා පැත්තේ. නමුත් මෙතනත් ගොඩක් වෙලාවට පන්තින් ඉන්ටර්වල් එකට ක්‍රිකට් ගහන්න ඕනේ. ඒ විනාඩි 15ට ක්‍රිකට් ගහපු කාලයක් තිබුණා. ඉතින් එතෙන් මේ ළඟම තැන මෙතන. මෙතෙන්ට ඇවිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. සුන්දර මතකයක්. එක වසරේ ඉඳන් 5 වසර වෙනකන් ඔබ පොඩි දඟකාර චරිතයක් කියපු ඒ අත්දැකීම් එක. ඔව්. දැන් 5 වසර කියන්නේ අද වෙනකොටත් ඉතාමත් කඩයිම් ශ්‍රේණියක්. ශිෂ්‍යත්ව විභාග නිසා. ශිෂ්‍යත්ව විභාගෙට මොකද වුනේ? ශිෂ්‍යත්ව විභාගෙට මම මුණ දුන්නා. හැබැයි ඇත්තට හොඳ සූදානමක් තිබුණේ නැහැ මට හිතෙන හැටියට. මොකද ඇත්තට මම මේ පාසල වෙනත් පාසලකට යන්නේ එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම ඇත්තටම ශිෂ්‍යත්ව විභාගයේ එච්චර සීරියස්ලි ගත්තේ නැහැ. ඒ නිසා මම ඇත්තටම ශිෂ්‍යත්ව රිසල්ට් එක ෆේල්. ෆේල් වෙන්න හේතුව මොකද්ද කියලා ඇහුවොත්? මම ගණන් වලට නම් අති දක්ෂයි. නමුත් සිංහල ඒ දවස්වල තිබ්බ සිංහල රචනාවක් ලියන්න ඕනේ. ඉතින් මම ඇත්තටම ওই සිංහල රචනාවෙන් තමයි මට හිතෙන හැටියට මට ලකුණු අඩු වුණේ. ඒ නිසා තමයි මම හිතන හැටියට මගේ සාමාන්‍ය මේ ශිෂ්‍යත්ව විභාගයට කොච්චර දවස් පාඩම් කරාද? අතට ශිෂ්‍යත්ව විභාගයක් තියෙනවා කියලා මම දැනගත්තේ මාසෙකට කලින්. ඒ නිසා ඇත්තටම මම දන්නේ නැහැ මේ විභාගයක් තියෙනවා කියලා. එතනින් පස්සේ තමයි ශිෂ්‍යත්වයට ගිහිල්ලා මුහුණ දුන්නා. හැබැයි ඉතින් ප්‍රතිඵලය සාර්ථක වුණේ නැහැ. එතන අසාර්ථක වුණාට ජීවිතේ අසාර්ථක නෑ ඔබ. ඔව් ඊට පස්සේ මත්තරම අපස සාමාන්‍ය පෙළ විභාගයේදී මට විශේෂ සමාර්ථ 6ක් හම්බුණා D6ක්. ඒ පාර ඇත්තටම ඒ අපේ 88 අවුරුද්දේ විෂයන් 6ක් තමයි අපිට මුහුණ දෙන්න තිබුණේ. මොනවද තිබු විෂය නැහැ? විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යයනය, එතකොට බුද්ධාගම, සිංහල, ඉංග්‍රීසි. හරි. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න ඉස්සරහට. ඔබේ ජීවිත කතාවේ ඒ කියපු අත්දැකීම් එක මට පොඩි දෙයක් මතක් වුණා මේ තෝමස් අල්වා එඩිසන් මේ බල්බය නිර්මාණය කරද්දී සූතිකා විදියට මේ ද්‍රව්‍ය 2000ක් විතර මුලින් පාවිච්චි කරලා තියෙනවා. ඔය 2000ම ෆේල්. ෆේල් වුණාට පස්සේ මේ ඒ අවශ්‍ය කරන මේ නිමෙම කරන්න ඌට සහාය වෙච්ච පුද්ගලයා කියලා තියෙනවා. අපි මේකෙන් ඉගෙන ගත්ත දෙයක් නැහැ නිසා මේක අතහැරලා දාමු කියලා. ඔව්. ඒ තෝමස් අල්වා එඩිසන් මේ හොඳ උත්තරයක් දෙනවා. ඔව්. අපි මේක ඉගෙන ගත්ත දෙයක් නෑ කියන්න එපා. අපි මේක ඉගෙන ගත්තා මේ සූතිකාවන් 2000 යොදාගෙන බල්බය හදන්න බෑ කියලා. ඒ වගේ දැන් මේ ශිෂ්‍යත්වයේ අසමත් නමුත් සාමාන්‍ය පෙළ සමත්. අතන මම ඉගෙන ගත්ත දේ තමයි විභාගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මුහුණ දෙන්නේ කොහොමද කියලා. විභාගයක් ඒක තමයි පළම තරග විභාගය. කාලය මැනලා අනිත් ඉස්කෝල සියලු දෙනා සහභාගී වෙන එකම විභාගය. ඉතින් මම ඉතින් විභාගයකට මුහුණ දෙන හැටි ඉගෙන ගත්ත එතනදී හැබැයි මගේ අපස සාමාන්‍ය පෙළ මම බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න මට හැකියාවක් ලැබුණා. දැන් මම මේ ඉස්කෝලේ ඇවිදපු මේ වටපිටාවේ මම කැමතිම තැන තමයි මෙතන. ඒකයි මම ටික ඔබවත් කැඳවගෙන මෙතනට ආවේ. මේ මට ඇත්තට මෙතන ලොකු මතකයන් ගොඩක් තියෙනවා. මොකද මෙතනත් අපේ කාලෙත් මෙතන ලස්සනම තැනක් ඉස්කෝලේ තිබුණු. විශේෂයෙන් ඉස්කෝලේ ප්‍රධාන ගොඩනැගිල්ල තමයි මේ පිටිපස්සෙන් පේන්නේ. මම ඉස්කෝලේ ඉන්නකොට කනිෂ්ඨ සහ දේශ ශිෂ්‍ය නායක හැටියට කටයුතු කරා. මට මතකයි මම ගත්ත පින්තූරයක් තියෙනවා ශිෂ්‍ය නායකයෙක් වෙලා අර පාසල් මේ බ්ලේසර් එක දාලා ගත්ත ෆොටෝ එකක් මෙන්න මෙහෙම ගත්ත පින්තූරයක් තියෙනවා මම හිතන්නේ ඉස්කෝලේ ඉන්න කාලේ. ඒතර මේ එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ල තමයි අපේ ශිෂ්‍ය නායක කාමරය තිබුණේ. ඉතින් නිතරම අපි අපිට ඕෆ් පීරියඩ් එකක් හම්බුනොත් අනිවාර්යෙන් ශිෂ්‍ය නායකයෙක් කටයුතු කරන්න මේ ප්‍රධාන ගොඩනැගිල්ලට එනවා. පරිපාලන කටයුතු වෙන්නේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමාන්ලා ඔක්කොම ඉන්නේ මේ ගොඩනැගිල්ලේ. ටිකක් බයෙන් තමයි එන්නේ මෙතන එනකොට කොයි වෙලාවෙ යහුවේද කියලා. හැබැයි ඉතින් බැජ් එක තියෙන නිසා අපිට
තියෙනවා බලතලයක් පන්ති කාමරෙන් පිට තියෙන. නැත්තම් ඒ කාලෙදී මේ ඉස්කෝලේ ඔබට පන්ති කාමරෙන් එළියේ ඉන්න බෑ. වැඩ යන වෙලාවට අනිවාර්යෙන් පන්ති කාමරය ඇතුලේ ඉන්න ඕනේ. ඒ වගේ හොඳ විනයක් තිබුණු පාසලක් තමයි මලියදේව විද්‍යාලය කියන්නේ. අනිවාර්යයෙන්. ජීවිතේ නායකයෙක් බිහි කරන පළමු තැන තමයි පාසල කියන්නේ. ඒ නායකත්වයේ ලබාගත් අත්දැකීම් සහ ජීවිතය තුළ ඒ ශිෂ්‍ය නායකයා කියන තනතුරත් එක්ක ඔහු ලබාගත් අත්දැකීම් තුළ අද ඔහු සාර්ථක පුද්ගලයෙක්, සාර්ථක නායකයෙක්, සාර්ථක පරිපාලකයෙක්. අපි කතා කරමු තව ඉස්සරහට ගිහින්. ඔව්. මම හිතන්නේ අපි එන්නේ මේ මලියදේව විද්‍යාලයේ තියෙන විශේෂ තැනකට. ඔව්. ඇත්තටම මේ පැත්තේ තමයි අපේ උසස් පෙළ පන්ති කාමර තිබුණේ. අන්න ඔතනින් තියෙන පළවෙනි කාමරේ තමයි එක පන්තියක් තිබුණේ. අපි මේ ඉඳගෙනම කතා කරමුද? හොඳයි. අද මෙතන තියෙන විශේෂත්වය තමයි උසස් පෙළ අර උදේ කාලේ රැස්වීම තියෙන්නේත් මේ චතුරස්‍රය තමයි. උසස් පෙළ සිසුන්ට පමණයි. ඔව්. මහා රැස්වීම තියෙනවා නම් ප්‍රධාන ක්‍රීඩා පිටණිය තමයි පැවැත්වෙන්නේ. නමුත් උසස් පෙළ විතරක් තියෙනකොට මෙතන තමයි රැස්වීම තියන්නේ. දැන් උසස් පෙළ කිව්වම ඔබ උසස් පෙළ කරපු කාල සීමාව තුළ ලංකාවේ දේශපාලනික වශයෙන් පරිපාලනමය වශයෙන් ව්‍යාකූල තත්ත්වයක තිබ්බේ. ඔව්. එහෙම තත්ත්වයක් තුළ උසස් පෙළට කොයි වගේ බලපෑමක්ද තිබ්බේ? ඇත්තටම අපිට සාමාන්‍ය පෙළට ලොකු බලපෑමක් තිබුණා. සාමාන්‍ය පෙළ 88 මම කරන්න සූදානම් වෙලා ඉන්නකොට සාමාන්‍ය පෙළ විභාගය මාස දෙකකින් කල් ගියා. ඒත් රටේ තිබුණ කලබලකාරී තත්ත්ව නිසා 89. ඉතින් ඒ නිසා අතන මාස දෙකක් විතර පරක් වෙලා තමයි ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාසයේ තමයි මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියේ. ඉතින් ඔයත් එක්කම තමයි අර ටිකක් අධ්‍යාපනයේ පිළිබඳ දෙමව්පියන්ටත් විශේෂයෙන් තිබුණා පොඩි ගැටලුකාරී තත්ත්වයක්. මේක ඉස්සරහට පාසල් පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද, පාසල් වහන්න වෙයිද, ඒ වගේ අස්ථාවරභාවයක් තිබුණ නිසා මාව ඇත්තටම මගේ පියා මාව යොමු කරා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් කරන්න. කුරුණෑගලමද? නෑ. ඒ කාලේ ඇත්තටම කුරුණෑගල තොරතුරු තාක්ෂණය හදාරන්න තැන් තිබුණේ නෑ. මට යන්න වුණා කොළඹ. ඉතින් කොළඹ ගිහිල්ලා මම ඇත්තටම බ්‍රිතාන්‍ය මේ ඩිප්ලෝමා පාඨමාලාවක් වසරක අපොස සාමාන්‍ය පෙළයි උසස් පෙළ අතරක වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් කළා. ඉතින් එතකොට ඒක නිසා අතන මට පොඩි උසස් පෙළටත් බාධා ඇති වුණා. මොකද මේ පාඨමාලාව විවර කරගන්න බැරි වුණා මට උසස් පෙළ පටන් ගන්න වෙනකොට. විශේෂයෙන් ටියුෂන් පන්ති නම් පටන් ගන්න තිබුණේ. නමුත් පාසල පටන් ගන්නකොටත් මම තව අර කොළඹ පාඨමාලාව කරනවා. මට මතකයි වකවානුවක් තිබ්බා මම මේ සතියන්තයේ කොළඹ ඒ පන්තියට ඉඳලා අපේ හිතවත් කෙනෙක්ගේ ගෙදරක තමයි නැවතිලා මං පන්ති වලට ගියේ බම්බලපිටියේ. ඊට පස්සේ සවුන්ද උදේට මම කෝච්චියේ සුදු ඇඳුම ඇඳගෙන කොළඹ ඉඳන් කෝච්චිය යනවා කුරුණෑගල. පාන්දරම එනවා. ඔව්. ඉස්කෝලේට කෙලින්ම ආවා කොළඹ ඉඳන් කුරුණෑගලට. ඒ වගේ ඉතින් මාස දෙකක් තුනක් පොඩි ගැටලුකාරී තත්ත්වයක් තිබුණා. ඉතින් ඔය උසස් පෙළත් මට හොඳ මතකයන් ටිකක් තියෙනවා. මොකද මම උසස් පෙළටත් වැඩියෙන්ම ඇලුම් කරේ මේ ගණිතය අංශයට. මගේ සීනේ තිබුණේ මොකද මෙතකොටත් මම IT කරලා තිබුණ නිසා ඉංජිනේරු පැත්තෙන් යන්න ඒ කාලේ අතන තොරතුරු තාක්ෂණ උපාධි තිබුණේ අපේ විශ්වවිද්‍යාලවල. ඉතින් මම හිතුවේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් ඒ වගේ දෙයක් කරන්න ආසාවක් තිබුණා. හැබැයි ඉතින් මට ඕකට අවස්ථාවක් නම් ලැබුණේ නැහැ. මොකද අවස්ථාව ලැබුණේ නැහැ කියන්නේ? ඒක උනේ මගේ පියා වෛද්‍යවරයෙක්. මම පවුලේ වැඩිමලා. ඉතින් ඒ කාලේ දෙමව්පියෝ කැමති තමන්ගේ ශේෂ්ත්‍රයට විශේෂයෙන් තමන්ගේ පුතෙක් හෝ දුවෙක් යොමු කරන්න. ඉතින් මගේ පියාත් කැමති වුණා වැඩියෙන් මම වෛද්‍යවරයෙක් වෙනවට. මම හැබැයි උත්සාහ කරා ටික කාලයක් මම මේ මැත්ස් පන්ති ඉගෙනගෙන ඉඳන් හිටියා මේ පැත්තේ තියෙන. හැබැයි ටිකක් කල් යනකොට ඉතින් තාත්තගේ බලපෑමත් ඒ වගේ මේ වෙනකොට අපේ විදුහල්පතිතුමාගේ බලපෑමත් නිසා මට සිදු වුණා මේ මගේ අදහස වෙනස් කරගන්න පොඩ ට්‍රැක් එක මාරු කරන්න වුණා. ඒක එහෙම කළා තමයි මම ඇත්තටම ජීව විද්‍යා අංශයට උසස් පෙළ හදාරන්න හිතාදාගත්තා. හරි. එතකොට දැන් සති දෙකක් විතර මම හිතන්නේ ඔය පන්ති දෙකේ විතර එහාට මෙහාට දෝලන නෙවෙයි හිටියා. හැබැයි ඉතින් සබ්ජෙක්ට් දෙකක් කොමන් නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි දෙක කොමන්. අනිත් සබ්ජෙක්ට් දෙක තමයි මැත් ඩබල් මැත්ස් උයි මේ බොටනි සූ තමයි ඒ කාලේ විෂයන් හතරක් තිබ්බ උසස් පෙළට. ඉතින් ඒ මුල මාසයක් විතර ඇත්තටම ඔය අරගලය තිබුණා. ඊට පස්සේ ඉතින් මම තීරණය කරා කමන්නේ නම් ජීව විද්‍යාංශය කරනවා කියලා. ජීව විද්‍යාව කරලා ඔබ හිතාගත්තද යම්කිසි තැනකට යන්නේ වෙද්දී?
විශේෂම ඇතර මට එහෙම ලොකු ඉලක්කයක් තිබුණේ නැහැ. මං හිතුවා හොඳට උසස් පෙළ හොඳින් කරන්න ඕනේ වෛද්‍යවරයෙක් වීමේ ඉලක්කය තියෙන ඕන කෙනෙක් ඇත්තටම ජීවිතය තෝරගන්නකොට. ඉතින් මටත් ඒ ඉලක්කයක් තිබුණා. හැබැයි මම මේ උසස් පෙළ පටන් ගන්න ඕනේ මම ටිකක් පස්සෙන් හිටියේ. ඒකේ පස්සේ ගිහින් අර එහෙට මෙහෙට වෙච්ච ඒ කාලය නාස්ති වීමක් නෙමෙයි ඇත්තටම මම පළදායි දෙයක් කරා. නමුත් ඒ කාලේ අර වෙනත් දේවල් වලට යොමු කරපු නිසා සමහරවිට මගේ සමකාලීන කියන්නේ මගේ යහළුවන් විශේෂයෙන් මම උසස් පෙළ කරන්න එනකොට ඒගොල්ලෝ සෑහෙන විෂය නිර්දේශය සෑහෙන කොටසක් කරගෙන හිටියේ. විශේෂයෙන් කිව්වේ ඒ අවසර දැන් ෆිසික්ස් වල ආලෝකය, කෙමිස්ට්‍රි වල ජෙනරල් කෙමිස්ට්‍රි ඒවා ඉවරයි ඒගොල්ලෝ සමහර අය. ඒගොල්ලෝ සමහර අය ඇත්තටම ප්‍රශ්න කරන මට්ටමේ හිටියේ ඒ සෙක්ෂන් වලින්. හැබැයි ඉතින් මම හිමීට පස්සෙන් පටන් අරගෙන ඉතින් මට තිබුණේ උසස් පෙළට සූදානම් වෙන්න 1991 අගෝස්තු වෙනකොට. ඉතින් මම ඒ දිනවා කවානු තියාගෙන මගේ වැඩ ටික හිමීට කරගෙන ගියා. අවුරුදු දෙකමාරක් විතර තිබ්බා සූදානම් වෙන්න. උසස් පෙළ කරන්න සූදානම් තිබුණා මම. ඒ කියන්නේ විෂය හදාරලා විෂය නිර්දේශය හදාරලා මේ විභාගෙට සූදානම් වෙන්න. එතකොට මේ සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය පෙළ ඉවර වුණාට පස්සේ වකවානුව තුල යම් කිසි වෙලාවක පුද්ගලයෙක් යොමු වෙන්න කැමති නැහැ වෙනත් පාඨමාලාවකට හරි ඔය වගේ පාඨමාලාවන් දැන් බොහෝ දෙනෙක් කරාට ඒ කාල සීමාව ඇතුලේ ඒ වගේ පාඨමාලාවලට යොමු වෙන්න හිත තිබ්බේ නැහැ ගොඩක් දෙනෙක්ට නේ. ඔව් නෑ එහෙම ගොඩක් අය කරන්නේ නැහැ. නමුත් මම කිව්වා අර විශේෂයෙන් මේ ඒ යොමු වෙන්න උනේ අර ඒ කියන්නේ පරිපාලනීය වශයෙන් තිබුණු ව්‍යාකරණ ඒ කියන්නේ අපිට දැන් මොනවා හරි අවිනිශ්චිතභාවයක් එනකොට අපිට විකල්පයන් හොයන්න ඕනේ. ඉතින් මගේ පියා ඇත්තටම කල්පනා කරේ හරි පාසල් අධ්‍යාපනය මොනවා හරි වෙලා බාධාවක් වුණොත් එහෙම නොවේ කියලා තමයි මම හිතන්නේ. නමුත් එහෙම වුණොත් මොකද අපි කරන්නේ? අන්න ඒ සඳහා සූදානම් වීමක් හැටියට තමයි මම ඔය තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව කරන්න යොමු කරන්නේ. හැබැයි මට එතනදී ඇත්තටම මේ කුරුණෑගල පාසලක ඉගෙනගෙන ගිහිල්ලා කොළඹ වෙනම පරිසරයක වෙනම සමාජ මට්ටමක ඉන්න පුද්ගලයන් ඇසුරු කරන්න හම්බුණා. ඉතින් ඒ වගේ මට හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා ඒ දේ තුලින්. ඒ කාලේ අමතක නොවන සිදුවීමක් තියෙනවද කියලා අහුවොත් එම ඕන තරම් දේවල් ඇති. ඔව්. නෑ ඇත්තටම ඒ කාලේදී මට මතකයි දැන් ඇත්තටම මම මේ පාඨමාලාව කරන්න ගිහිල්ලා ඉන්න කාලෙත් මට අමතක නොවන සුදුමක් තියෙනවා. මොකද මේ පාඨමාලාව කරන්න යනකොටත් මම මේ අත එල්ලගෙන ගියේ. ඒ කියන්නේ මගේ අත කැඩුනා ඒ අපස සාමාන්‍ය පෙළින් පස්සේ මම ගෙදර ඉන්න කාලෙදී මගේ ගෙදර වුණ අනතුරක් නිසා ඇත්තටම ගෙදරදී මම මේ වාහනයක ඉස්සරහා ඉඳලා මම බිත්තියටයි වාහනයට හිර වෙලා මේ අත කැඩුණා එතනදී. ඉතින් ඒ කාලෙදී ඇත්තටම මට මතකයි මම ඉස්පිරිතාලේ ඔපරේෂන් තියටරයට ගන්න ගියපු වෙලාවෙත් වතුර කපලා ලයිට් කපලා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි ඒ ශල්‍ය කාර්යක්‍රමයක් කරගත්තේ. ඉතින් මම ඔය කොළඹ යනකොටත් මට ඇත්තටම හුඟක් අයගේ අනුකම්පාව හම්බුණා. මොකද කරේ අතෙල්ලන්. එතකොට මට වයස අවුරුදු 16යි. එතකොට ඒ පන්තියට ලාබාලම පුද්ගලයා මම. ඉතින් ඒ නිසා ගොඩක් අය මට හරිම ලෙන්ගතුකමෙන් හුඟක් අය උදව් කරා. මේ එහෙදී අර මට වෙනසක් දැනුන්නේ නැහැ. හුඟක් අය අර මම පිටින් ගිහිල්ලා කොළඹ උගෙන ගන්නවා කියලා මට වෙනසක් තේරුන්නේ නැහැ. ගොඩක් අය මට උදව් කරා. ඒ පන්ති වල හිටපු ගොඩක් අයගේ සහයෝගය ලැබුණා. එතනින් එහාට තොරතුරු තාක්ෂණය පිළිබඳව ඔබ ඊට වඩා ඩිප්ලෝමාවකට හරි උසස් ඩිප්ලෝමාවකට හරි යොමු වුණාද? ඒ වුණේ ඇත්තටම උසස් පෙළින් පස්සේ මම අර ඉවර කරලා දැන් මම ওই පාඨමාලාව කරපු නිසා උසස් පෙළම දැන් අගෝස්තු ඉවර කරපු ගමන් මට රැකියාවක් ලැබුණා උසස් පෙළ ඉවර කරපු ගමන් සැප්තැම්බර් මාසයේ ඉඳලා. සැප්තැම්බර් මාසයේ අපි ගිහිල්ලා එතනදී එතන ඉඳන් මට තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ කියන්නේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට මුලින්ම රැකියාවක් ලැබුණා පෞද්ගලික ආයතනයේදී. ඉතින් ඒත් එක්ක තමයි මම වැඩිදුර අධ්‍යාපනය හදාරන්න යොමු වෙන්නේ මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ. ඒ කියන්නේ කැම්පස් යන්න කලින් අපිට තිබුණ අර කැම්පස් වහලා තිබුණ නිසා පොඩ්ඩක් අවුරුදු දෙකක වගේ කාලයක් ඉන්න තිබ්බා. ඒ කාලෙදී මම උපරිමයෙන් පාල නෙලාගෙන තමයි මම මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ වෘත්තීය සුදුසුකමක් වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සුදුසුකම සම්පූර්ණ කරනවා. ඒතර අතර මම කැම්පස් එකට යනකොට තොරතුරු තාක්ෂණ වෘත්තිකයේ සුදුසුකම් මට තිබුණා. දැන් මට තියෙන පොඩි ප්‍රශ්නයක් දැන් භෞතික විද්‍යාව වගේ නැත්තම් විද්‍යාංශයෙන් ඔබ උසස් පෙළ අදාරලා ඇයි
තොරතුරු තාක්ෂණය වගේ විෂයක් තවදුරටත් ඒ කියන්නේ ඒ සමගාමීව කරේ කියන ප්‍රශ්නේ. ඇත්තට ඒ කාලේ මට පොඩි කාලේදී නම් ඉතින් මම අර හැම එකටම ඔළුව දානවා කියලා තමයි මට හිතුනේ. මොකද මට ඒ අවස්ථාව ලැබුණ ඕනම දෙයකට මම ගිහිල්ලා ඒකට යොමු වෙනවා. සමහරලාට ඒක ගෙදර කුස්සියේ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර වත්ත පිටියේ වැඩක් උදාහරණයකට අපේ ගෙදරේ පොල් කඩනවා නම් එතන පොල් කෙක් අදින්නත් මට සමහරලාට හිතෙනවා ගිහිල්ලා මේක ඇදලා බලන්න ඕනේ මොකද මේ පොල් කඩන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් ඔය වගේ අර ඕමනා එකයි එපා එකයි දෙකම මට එහෙම තෝරා බේර ගැනීමක් තිබුණේ නැහැ. මම බැලුවේ මොනවාද අවස්ථාවන් තියෙන්නේ එතනදී මට මොනවද ජීවිතේට එක් කරගන්න පුළුවන්. එහෙම ලොකු අර ඇයි මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලැබුවා කිව්වොත් මේ කාලේ කවුරු හරි වුණා මට කියන්න තියෙන්නේ මගේ ආසාව නිසා. මම පරිගණක වලට ඇලුම් කරා, ඒකට ආස කරා, ඒක නිසා ඉගෙන ගත්තා. එහෙම මේකෙන් ගිහිල්ලා මේ වගේ ලොකු මොනවා හරි දෙයක් කරන්න බලාපොරොත්තුකින් ඉගෙන ගත්තා නෙමෙයි. අමතර දැනුමක් හැටියට. තමයි මම පරිගණක ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබා ගත්තේ. එතුමන්ගේ ජීවිතය ඇතුළේ ඔබට ගන්න පුළුවන් ආදර්ශයන් උදාහරණ අප්‍රමාණ එමටයි. අපිට තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි ඊට පස්සේ යන්න හදන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට කොහොමද යමු වුනේ කියන කාරණාව පිළිබඳව. අපි ඒ ගැන කතා කරමු. අපි ඉස්සරහට ගිහින්. අපි මෙතන පොඩ ඉඳගමුනේ. හොඳයි. පූල් එකක් තියෙනවා ඉස්සරහින්. පූල් එකක් තියෙනවා. දැන් බලහින් ඔබ බලන්නේ නැති පූල් එකක් ළඟට මොකද ඇවිල්ලා මේ කතා කරන්න කියලා. ඔව්. සාමාන්‍යයෙන් මේ උසස් පෙළ විභාගයෙන් පස්සේ අපි කියන්නේ පූල් එකට දැම්මා කියලා. ඔව්. නිදහස තියෙන ඕන තරම් කැමති දිශාවකට පීනන්න, කැමති ආරකට පීනලා දිනන්න. ඒ නිසා තමයි පූල් එක ළඟට ආවේ. මේ උසස් පෙළ විභාගේ ප්‍රතිඵලේ මොකක්ද කියලා අහුවොත් ප්‍රතිඵලය අතර මං කිව්වා ඔබට මං ගණිතාංශයේ හොඳටම දක්ෂයි කියලා. මම ප්‍රතිඵලේ විශේෂයෙන් කියනෝනේ ප්‍රතිඵලේ බලනකොටත් මම හිටියේ කොළඹ. ඇත්තනම් ප්‍රතිඵල බලන්නත් ආවේ අපේ අම්මා තමයි. බලලා මට කෝල් එකකින් තමයි දැනුම් දුන්නේ ප්‍රතිඵල මෙන්න මේකයි කියලා. ඉතින් උසස් පෙළ ප්‍රතිඵලය මට තිබුණා මේ A2කුයි B1යි C1යි. A2 තිබුණේ ෆිසික්ස් සහ භෞතික විද්‍යාවටයි රසායන විද්‍යාවට. බොට්නි ජීව විද්‍යාවට සහ මේ සත්ව විද්‍යාව සූලෝජි වලට තිබුණේ B1කුයි C1කුයි. ඉතින් ඇත්තටම මම අර ඔබට කිව්වා ඉස්සර මම අර වැඩිම දක්ෂතාවය තිබ්බේ ගණන් පැත්තට. හැබැයි ඉතින් මට ඒ ලකුණු ප්‍රමාණය ඇති වුණා දිස්ත්‍රික් මට්ටමටම රෑන්ක් එකක් ඇවිල්ලා මේ කොළඹ විශ්වවිද්‍යාලයට යන්න. මොකද විශේෂයෙන් දැන් කුරුණෑගල මේ උසස් පෙළ කරපුවාම මේ සාමාන්‍ය අහුවෙන්නේ පෙරදෙන යුනිවර්සිටි එක. අයිලන්ඩ් රෑන්ක්. ඔව් ළඟම තැන. ළඟ. ඉතින් මට ඇත්තටම අවස්ථාව මට තව මගේ එක මිත්‍රයෙකුට විතරයි අපේ පාසලෙන් අවස්ථාව හම්බුනේ. කොළඹ වෛද්‍ය පීඨයට අපිට යන්න අවස්ථාව ලැබුණා පළවෙනි වාරයේම. හැබැයි වෛද්‍ය පීඨයට පිට මේ සුසුකම් ලැබුවට අපිට අවුරුදු 2ක් වගේ තිබුණා මේ කාලයක් මේක කරන්න. විශ්වවිද්‍යාල පටන් ගන්න 2ක් විතර කාලයක් තිබුණා. ඉතින් ওই කාලෙදි තමයි අපි අර මේ මම තොරතුරු තාක්ෂණ වෘත්තියේ ඉතුරු කාලය සම්පූර්ණ කරේ ඒ කාලෙදි. දැන් එතකොට අර මුලින් කරපු දේ අන්තිමට ප්‍රතිඵලයක් වුණා අර අවුරුදු 2 ෆිල් කරගන්න. ඒ කියන්නේ පුරවන. ඔව් ඒක තමයි මම ආසාව තිබුණු තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා. ඇත්තටම වැඩ කරන ගම. පරිගණක ඉස්සල්ලාම මේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට ඊට පස්සේ පරිගණක ශාස්ත්‍රයේ දේශකවරයෙක් හැටියට ඇසිස්ටන්ට් ලෙක්චරර් වගේ පෝස්ට් එකක් හම්බුණා. මම ඇතරම ඉතින් තොරතුරු තාක්ෂණය උගන්වන ගමන් තවදුරටත් ඉස්සරහට අධ්‍යාපනය ලැබුවා. දැන් ඇත්තටම මේ කොයිතරම් වාසනාවන්ත අවස්ථාවක්ද කියනවා නම් වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙක් විසින් දේශනය පවත්වනවා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන්. ඔව් ඇත්තටම ඒ කාලේදී මම හරි ජනප්‍රියයි ඔය කතාව නිසා. සමහර වෙලාවට මේ අර මෙඩිකල් ස්ටුඩන්ට්ගේ ක්ලාස් එකට කියලා හොයාගෙන එනවා කට්ටිය. මම ඉගෙනුවේ ප්‍රෝග්‍රෑමින් C ලැන්ග්වේජ් ඔය පැස්කල් ඒ වගේ තිබුණ ඒ දවස්වල තිබුණු පරිගණක භාෂා තමයි ඒවා. ඉතින් මම ඕවට තමයි වැඩියෙන්ම දක්ෂ.
ඉතින් එකක් මම උගන්වන හොඳයි කියලාත් කතාවක් තිබුණා. ඊටත් වඩා අර කතාව මෙඩිකල් ස්ටුඩන්ට්ගේ ක්ලාස් එකට තමයි සමහර අය හොයාගෙන ආවේ. ඉතින් හොඳ ප්‍රතිචාර තිබුණා මේ උගන්වන කාලෙදී. හොඳ අත්දැකීම් ලැබුණා. විශේෂයෙන්ම කිව්වොත් ඇත්තට මම දැන් කැම්පස් එකේ සතියේ දවස්වල කැම්පස් එකේ අධ්‍යයන කටයුතු කරනවා. සතියාන්තයේදී පරිගණක දේශවේදයක් හැටියට කාර්යය ගත වුණා. දැනුනේම නෑ ඇත්තටම. අවුරුදු 5ක් විතරනේ මෙඩිකල් ෆැකල්ටි කෝස් එක. ඉතින් ওই කෝස් එක කරන අතරේ එකක් තමයි වියදමට අමතර මුදල් ටිකක් අවශ්‍යයි. ඒකත් මට ලැබුණා මේ ඔය කරන දේශන කටයුතු වලින්. ඉතින් හොඳ කාලයක් හොඳ අත්දැකීම් ඒ කාලෙදී ලැබුණා. දැන් සාමාන්‍යයෙන් සමබරත්ව ගොඩක් දේවල් ගෙනියන්න ගොඩක් දෙනෙක්ට බෑ. නමුත් මෙතුමන්ගේ තියෙන විශේෂත්වය තමයි සමබරව ඕන දෙයක් කළමනාකරණය කරගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන්. අන්තිමට ඒවා සාර්ථකත්වයේ දක්වාම රැගෙන යන්න උට හැකියාව තියෙනවා. දැන් මේ ඇත්තටම ඒකේ රහස මොකක්ද කියලා ඇහුවොත් දැන් වෛද්‍ය පීඨයේ අධ්‍යාපනයයි ඊට පස්සේ තොරතුරු තාක්ෂණයේ දේශනයයි කියන්නේ පැති දෙකක්. දැන් ওই පැති දෙක සමබරව ගෙනියනවා කියන එකත් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. රහස මොකක්ද ඇත්තටම? විශේෂ රහසක් නෑ ඇත්තට මම කරන දේ හැම වෙලාවෙම ටිකක් අර මගේ කැපකිරීමක් තියෙනවා හැම දෙයකටම කමිට්මන්ට් එක තිබුණා. ඉතින් කරන ඕනම දෙයකට මට අර එෆර්ට් එක දානවා කියන එක සමහරවිට මට අර දැන් උගන්වනවා කියන එක නිකන් අර ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරනවා වගේ. ඒකට අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඉතින් අර ආස කරන දෙයක් කරනකොට මම හිතන්නේ විඩාවක් පීඩාවක් ඒකට ගත කරන කාලය මම හිතන්නේ දැනන්නේ ඒක නිසා තමයි මට පුළුවන් වුණේ විශේෂයෙන් හැබැයි මම කොහොමත් මගේ කාර්යක්ෂමතාවය තිබුණා ඕනම දෙයක් විශේෂයෙන් දෙයක් ඉගෙන ගන්න කෙටි කාලයකින් යම් දෙයක් තේරුම් ගන්න ඒ දක්ෂතාවය ඉතින් තිබුණ නිසා මට ඇත්තටම වැඩි එෆර්ට් එකක් දාන්න ඕනේ ඒ නිසා ওই දෙකම නැත්තම් සාමාන්‍ය වෛද්‍ය උපාධියක් හදාරනවා කියන එකත් ටිකක් අපහසුයි. ඒ කියන්නේ ගොඩක් වර්ක්ලෝඩ් එකක් තියෙනවා. ඔව් ඒක හරි. හැබැයි මට ඔය හොස්පිටල් වල ගිහිල්ලා මේ ක්ලිනිකල් වලට යන අතරේ ලෙක්චර්ස් කරන එකයි ලෙක්චර්ස් වලට යන එකයි ඔය දෙක තුනම කරන්නයි විනෝද වෙන්නයි විනෝදචාරිකා යන්නයි ඔය හැම දෙයකම රටතර බලන්න. ඒ දවස්වල මට මතකයි අපි කැම්පස් ඉන්න කාලේ මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා අපි හරි ආසයි මේ කැලේ යන්න. විශේෂයෙන් ඔය වස්කමුව පාක් එකට අපි යනවා එක්ක නැත්නම් උඩවැලේ පාක් එකට ගිහිල්ලා ඒත් ඉන්නේ කැම්ප් ගහලා. ටෙන්ට් ගහලා කැම්ප් කරලා තමයි ඉන්නේ. දැන් ඔබට වෙලාවක් තිබ්බද? වෙලාව ඇත්තටම අපිට ඕනේ නම් යම් දෙයක් කරන්න අපිට උමනාවක් තියෙනවා නම් වෙලාව හොයාගන්න එක මම හිතන්නේ අපහසු කාර්යයක් නෙමෙයි. දැන් මේ මං කියවනේ මුලින් පූල් එක ළඟට ආවේ මේ හේතුව නිසා කියලා. පූල් එක ළඟට ආපු තව හේතුවක් තමයි මේ ඔබ පාසල් කාලේදී ක්‍රීඩාවක් විදියට නැත්නම් බාහිර ක්‍රියාකාරකමක් විදියට කරේ මේ පිහිනුම් කියන ක්‍රීඩාව. ඔව් ඇත්තටම අපේ කාලේ ඉස්කෝලේ යනකොට අපේ විද්‍යාලයට මේ පිහිනුම් තටාකයක් තිබුණේ නැහැ. නමුත් මම ස්විමින් මෙහි කුරුණෑගල තියෙනවා මේ අර ක්ලබ් එකක්. ඒකෙදී අපි පිහිනුම් ඉගෙන ගත්තා. ඒ වගේම අපේ ඇත්තටම ගෙදර අපේ ළඟ පැත්තේ තිබ්බා මේ පොඩි වත්තක්. ඒකෙත් තියෙනවා පොඩි පිහිනුම් තටාකයක්. ඔයින් තමයි මම පිහිනන්න ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා ස්විමින් බාහිර ක්‍රීඩාවක් හැටියට කරා. ඒ වගේම ටෙනිස් ගැහුවා. හැබැයි ওই ක්‍රීඩා දෙකම මේ අපේ පාසලේ තිබුණේ නැහැ. ඉතින් මට ওই ක්‍රීඩා වලින් පාසල නියෝජනය කරන්න හැකියාව තිබුණේ. අපිට ඇත්තටම පාසලේ ස්විමින් පටන් ගත්තේ මුලින්ම කුරුණෑගල වැවේ. මට මතකයි ඉස්සෙල්ලා වැවේ අපි යන්න ඕනේ වැවේ 70 කිලෝමීටර් දෙකක් විතර ඉස්සෙල්ලා පයින් යන්න ඕනේ පීනන්න කලින්. ඉතින් ඒ වගේ කාලයක් තිබුණා. හැබැයි ඔබ කිව්වා මම ක්‍රීඩා මුකුත් නොකරට මම මගේ අවුරුද්ද ඇත්තටම මේ අපේ ක්‍රීඩා උත්සවයේදී අපේ නිවාසයේ මම ක්‍රීඩා නායකයා වුණා. මට ඇත්තට මේක කරන්න ඕනේ කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ක්‍රීඩා කරන කට්ටියට කවුරුත් දැන් අපි දැන් රැස්වීමක් තියලා නායකයව තෝරගන්න නායකයාත් ඒ තනතුරු ටිකට කවුරුවත් ආවේ නැහැ. කවුරු හරි මාව යෝජනා කරා. ඉතින් මම කැමැත්තෙන් බාරගත්තා. මොකද අපේ නිවාසයේ ඒ කාලේ ඇත්තටම ටිකක් පසුපසෙන් තමයි ඉන්නේ. පසුපසෙන්. හුඟක් වෙලාවට අන්තිම පැත්තෙන් එක හෝ දෙක. ඉතින් මං හිතුවා මේක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා මම අභියෝගය බාරගෙන අපේ අවුරුද්දේ 30 නිවාසයේ මම නායකත්වයේ දුන්නා.
දැන් සාමාන්‍ය මේ මලල ක්‍රීඩාවක් කරපු නැති කෙනෙක් ක්‍රීඩා නායකයෙක් වෙනවා වුණාට පස්සේ ඒ කියන්නේ ක්‍රීඩා නායකයෙක් වුණාට පස්සේ අභියෝග ගොඩයි. කොහොමද ක්‍රීඩකයන් තෝරගන්නේ කියලා දන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන අභියෝග මොනවාද කියලා දන්නේ නැහැ. මම ඒකට ඇත්තටම ඉතින් ඒකට ඉන්නවා ඒ අපේ නිවාසේ බාර ගුරු මහත්වරුන් හිටියා. ඒ නිපුණතාවයේ තියෙන හැට ඒ අදාළ කාර්යය කරගන්න ඇරලා මට පුළුවන් දේ මම කරා. විශේෂයෙන් අපි දැන් ක්‍රීඩා උත්සවයට හදනවනේ ලස්සන මේ හවුස් එක. ඔව් නිවාසය හදලා නිවාසේ තරගයක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඕවරෝල් ක්‍රීඩා තරගයේදී දෙවන ස්ථානය අපිට හම්බුණා. ඒක මම හිතන්නේ තිස්ස නිවාසයට විශේෂ ලොකු ජයග්‍රහණයක් තිබුණු තත්ත්වයට. නමුත් ඒ වගේම අපි අර නිවාසෙන් අපිට ප්‍රථම ස්ථානය හම්බුණා. ඉතින් ඒකත් ලොකු ජයග්‍රහණයක් අපේ කාලේ. මට මතකයි මම ළඟ පින්තූරයකුත් තිබුණා මේ නිවාසේ ඉස්සරහා මම නායකයා හැටියට ගත්තු පින්තූරයක්. ඉතින් ඔය වගේ ක්‍රීඩා නොකරත් ඇත්තටම ක්‍රීඩා කරන අයත් එක්ක සම්බන්ධතා තිබුණා. අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරා. බාහිර කටයුත්තක් හැටියට මම ඇත්තටම විද්‍යාලය නියෝජනය කරේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ. ඔව්. මුලින්ම මම අපේ ඉස්සලම අපි මම වාදනය කරේ මෙලෝඩිකාවක්. ඊට පස්සේ එකෝඩියන් එකක්. ඊට පස්සේ තමයි අපේ මේ බටහිර තූර්ය වාදක කණ්ඩායමට පළමුවෙන්ම අර බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට් ඉතින් අපිට හම්බුනේ ඇත්තම ට්‍රම්පට් 3ක් වගේ තමයි ඉස්සලම හම්බුනේ. ඉතින් ওই ට්‍රම්පට් 3න් එකක් මම මේ වාදනය කරා බටහිර තූර්ය වාදක කණ්ඩායමට. දැන් එතකොට මේ බාහිර ක්‍රියාකාරකම් වලට ගෙදරින් ලැබුණු සහයෝගය කොයි වගේද? ගෙදරින් ඇත්තටම ඔය කිසිම දෙයකට සහයෝගයක් වැඩිපුර දුන්නෙත් නැහැ නොදුන්නෙත් නැහැ. අපේ දෙමව්පියෝ ඇත්තට මට මතකයි කිසිම වෙලාවක මේක කරන්න එපා මේක කරන්න මේක ඉස්සරහට යන්න එහෙම ලොකු දෙයක් තිබුණේ නැහැ. අපිට මතක් කරලා දුන්නේ මට මතක හැටියට ඔයාලා අධ්‍යාපනය ලබන්නේ මේ කාලෙදී. ඉතින් මූලිකව අධ්‍යාපනයට හිත යොමු කරගෙන අනිත් ඕන දෙයක් කරන්න අපිට නිදහස දීලා තිබුණා. මේ බලන් ඉන්න පුංචි ඔබටයි ඔය බලන් ඉන්න දෙමව්පියන්ටයි ඊටමත් වැදගත් කාරණාවක්. පුංචි දරුවන්ගේ හැකියාව තියෙන්නේ කොයිටද? ඒකට බලපෑමක් කරන්න ඕනේද නැද්ද කියන කාරණාව ගැන දැන් ගොඩක් වෙලාවට අපි ප්‍රශ්නකගෙන ඉන්නේ. ඇත්තටම පොඩි ළමයෙක්ගේ අධ්‍යාපනය නැත්තම් ඔවුන් තෝරගන්න ශාස්ත්‍රයන් අංශයන් පිළිබඳව දෙමව්පියන් මොකක්ම හරි බලපෑමක් කරන්න ඕනේද? ඔබ දකින විදියට. නෑ දෙමව්පියන්ට සමහර වගකීමක් තියෙනවා ඇත්තටම දරුවන් දක්ෂ මොන පැත්තටද කියලා හොයාගන්න. ඒ වගේම සමහරලාට දරුවන් වුණත් වැරදි තීරණ ගන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට දෙමව්පියන්ගේ අත්දැකීම් පාවිච්චි කරලා ඒගොල්ලන්ට ඒ දැනුම් තේරුම්කම් කර දීම මම හිතන්නේ දෙමව්පියන්ගේ වගකීමක්. ඉතින් තෝරලා බෙල්ල දෙන්න පුළුවන්. මේක මෙහෙම කරොත් වාට මේ වගේ දේවල් තියෙනවා. මේ වගේ දෙයක් කරොත් මේක කරන්න පුළුවන්. අන්න ඒ වගේ එතකොට හැබැයි තීරණ ගැනීම මම හිතන්නේ ප්‍රධාන තීරණ ගැනීමේ අවස්ථාව අපි දරුවන්ට ලබා දෙන්න ඕනේ. එතකොට අපිට පෙන්වලා දෙන්න පුළුවන් දෙමව්පියන් හැටියට මේ කරොත් වාට මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ අපේ අත්දැකීම් තුලින් අපිට ඒවා පොඩ්ඩක් පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කරපුවා තමයි අද මේ මෙතන ඉන්නේ. ඉතින් ඒ දේ පෙන්වලා දුන්නාම දරුවන්ට ඇත්තටම ඕනෙම දරුවෙකුට බුද්ධියක් තියෙනවා. තමන්ට ගැළපෙන දේ තමන්ගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමේ බුද්ධියක් ඒගොල්ලෝ තියෙන. සමහරලාට පොඩි අර අත්දැකීම් අඩුකම නිසා තමයි පටු තීරණ වලට එන්නේ. ඒ වෙලාවට විතරක් මම හිතන්නේ දෙමව්පියන් වැඩි එන්ගේජ්මන්ට් එකක් එක්ක නැත්නම් ඒගොල්ලොත් එක්ක එකතු වීමක් තිබුණොත් මම හිතන්නේ හොඳයි කියලා. ඔබ කිව්වා වගේම මේ වගේ දේවල් කරොත් තමයි මේ වගේ දේවල් වලට එන්න පුළුවන් කියලා. මෙන්න මේ පුද්ගලයා දැක්කම දැන් ඔබටත් තේරෙනවා. දැන් මේ පුද්ගලයාගේ අන්තිම අවුරුදු 5 කියන්නේ විශ්වවිද්‍යාලයේ අවුරුදු 5 වලින් පස්සේ මේ පුද්ගලයා වෛද්‍යවරයෙක් විදියට තමයි විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ. එතනින් එහාට ජීවිතේ කොයි වගේද කියලා කතා කරන්න පොඩ්ඩක් හින්න. මේ ලොක්කන් Thank you. එතුමන් ගිය ඉස්කෝලේ ඉඳලා අපි නැවත වතාවක් ආවේ. එතුමන් පුංචි කාලේ ජීවත් වුණු පුංචි කාලේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත එතුමන් හිටපු නිවාසයට. දැන් මෙතනට ආවේ එතුමන් අපි කතාව අන්තිමට ඉස්කෝලේදී අවසන් කරේ. අවුරුදු 5ක් එතුමන් විශ්වවිද්‍යාලයේ ගමන තුල අධ්‍යාපනය ලබනවා. සාර්ථකව විශ්වවිද්‍යාල ගමන අවසන් කරලා විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නේ වෛද්‍යවරයෙක් විදියට.
වෛද්‍යවරයෙක් විදිහට පිට වුණාට පස්සේ මොකද වුනේ ඇත්තටම? ඇත්තටම මම සීමා වාසික පවුණුව අපි දැන් ඉන්ටර්න්ෂිප් කියලා කියනවා. ඒක කරන්න මට ලැබුණේ පානදුර රෝහලේ. පානදුර රෝහලේ තමයි ඒක කටයුත්ත කරේ. ওই කාලෙදී තමයි මගේ යහළුවෝ කීප දෙනෙක් මට යෝජනාවක් කරන්නේ අපි එකතු වෙලා මේ අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් පටන් ගමු කියලා. ඉතින් එතකොට මම සීමා වාසික පුහුණුවේ අවසාන කාලයේදී මේ eSoft computer studies කියන ආයතනය ඉස්සලම ඒක තමයි අපි ලියාපදිංචි වුණ නම. මේ ආයතනය ඉතාමත් පොඩියට කිරලපන තවත් කොටස්කරුවන් 3 දෙනෙක් එක්ක මම ආරම්භ කරනවා. එතන තමයි අපේ ආයතනයේ මුල්ම පටන් ගන්න. ඊට පස්සේ ওই ආයතනයේ මුල කාලෙදී අපි බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න බැරි වුණා. ඒ නිසා ගොඩක් අර අනිත් මගේ යහළුවන් 3 දෙනාම වගේ පසුබැස්සා. බෑලා ඒගොල්ලන්ට මේකෙන් අයින් වෙන්න ඕනේ බව දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි මම ඇත්තටම මේ ආයතනයේ සියලු කොටස් මගේ යටතට පත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් මම තනියම මේ ආයතනය 2001 ඉඳන් ගොඩනගන්න පටන් ගන්නවා. දැන් ওই කතාව කියද්දි බලන් ඉන්න ඕන කෙනෙක්ට දැන් ප්‍රශ්නයක් මතුවෙනවා ඇත්තටම මේ වෛද්‍යවරයෙක් විදිහට විශ්වවිද්‍යාලයෙන් අවසන් මේ විශ්වවිද්‍යාල ගමන අවසන් කරලා වෛද්‍ය වෘත්තිය වෙනුවට මොකද්ද මේ කරන්න කියලා. ඇත්තට වෛද්‍ය වෘත්තිය අතහැරලාද ඔය වැඩේ පටන් ගත්තේ? නෑ. වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන ගමන්ම තමයි මම මේ ආයතනය ආරම්භ කරන්නේ. මොකද මම ඔබට මම හිතන්නේ පාසල්ලේදී අපි සඳහන් කරා අර මේ මට පරිගණක දේශවරයෙක් හැටියට කටයුතු කරන්න ලැබුණා කියලා වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මට ඇත්තටම හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා මට මේ වගේ ආයතනයක් කරන්න පුළුවන් කියලා. ඒ හින්දා තමයි ඇත්තටම පොඩියට ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. නමුත් පොඩියට පටන් ගත්තා දෙකම කරන් යන අදිෂ්ඨානයයි. දැන් අන්තිමට දෙකම කරන් යන්න පුළුවන් වුණාද? නෑ ඇත්තටම ලොකු පසුබෑම් වලට ලක් වුණා ඇත්තටම. විශේෂයෙන්ම මම ඔය ආයතනය මගේ යටතට පත් කරගෙන මාස 3කින් වගේ මම මාරාන්තික ක්‍රියානුතරකට මුහුණ දුන්නා. මට වාහනේ පදවන ගමන් නිින්ද ගිහිල්ලා වාද්දුවේදී මම අනතුරකට ලක් වුණා. ලක් වෙලා මගේ අතයි කකුලයි දෙකම කැඩිලා විශේෂයෙන් මට ඇඳට වෙලා ඉන්න වුණා මාස 3කට වැඩි කාලයක්. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම මගේ නමට මගේ ආයතනයේ විශ්වාසය තියාගෙන ආපු අධ්‍යාපනය ලබන්න ආපු දූ දරුවන් ගොඩක් ඒගොල්ලෝ බය වුණා ඒ වෙලාවේදී. ඉතින් මට ආපහු ඇවිල්ලා ලෙක්චර්ස් කරන්න බැරි වේද කියලා. ඉතින් ඒ කාලෙදී මට මතකයි මම වතාවක් දෙවතාවක් නෙමෙයි කීප විටක්ම මේ කිහිලිකරු වලින් ගිහිල්ලා මගේ දේශන පැවැත්තුවා. මොකද කොහොම හරි කරලා ඒ ළමයිව විභාගයට සූදානම් කරන්න ඕනේ කියන චේතනාවෙන්. ඉතින් ඔයත් එක්ක මේ ආයතනයේ ටික ටික සමාජගත වුණා. සමහර කෙනාට දැන් මට දැනෙච්ච දෙයක් තමයි කිහිලිකරු වලින් ඇවිල්ලා තමන්ගේ දේශකයා තමන් ඉදිරියේ මේ විදියට අධ්‍යාපනය අපිට ලබා දෙනකොට ඕන කෙනෙක් අතර ප්‍රචලිත වෙන්න පුළුවන්. සමහරට වෙන්න පුළුවන් ඒගොල්ලෝ මේක මේ මම කරන්න ඇත්තේ කියන්නේ සිම්පතියක් ගන්න කියලා. නමුත් ඒ අවස්ථාවේ ඇතියට සිම්පතියක් ගන්න නෙමෙයි. මට වෙන්නලා තිබ්බේ මගේ කෙරෙහි විශ්වාසය තියාගෙන ආපු දරුවන් වෙනුවෙන් මගේ යුතුයකමට කරන්න. මොකද ඒගොල්ලන්ගේ අධ්‍යාපනය මගේ සෞඛ්‍යය. නමුත් මම දෙකම බේරගෙන කොහොම හරි ඒගොල්ලෝ විභාගයෙන් ගොඩ දාන්න අවශ්‍ය දේශනවල නිරත වුණා. දැන් එතකොට ඒ අනතුරෙන් පස්සේ එතනින් එහා ජීවිතේ වාසිදායක වුණාද අවාසිදායක වුණාද? ගොඩාක් ලොකු වාසියක් තිබුණේ නැහැ. ඒ කියන්නේ බොහොම අමාරුයි. මුල කාලේදී ඇත්තට මට මතකයි සමහරවිට මගේ මේ ආයතනේ පඩි ගෙවන්න වුණාම මට තවත් අතමාරුවට සමහර අයගෙන් මුදල් ගන්න ඕන වුණා. විශේෂයෙන් මම තාත්තට කරදර කරා නොඑක් විට. සල්ලි මදිපාඩු වුණ වෙලාවල. ඉතින් ඒ වගේ සමහර මිත්‍රයන්ගේ උදව් හම්බුණා. මගේ වෛද්‍ය වෘත්තියෙන් හම්බ වෙන පඩියත් සමහරලාට දානවා මේකේ සේවකයන්ගේ පඩි නඩි බේරන්න. ඉතින් ඔහොම ටික ටික ඉස්සරහට ගියා. ඒත් එක්කම මට පොළොන්නරුවේ රෝහලේ මේ මගේ ස්ථීරපත් වීම ලැබුණා වෛද්‍යවරයෙක් හැටියට අර සීමා වාසික පුහුණුව ඉවරලා. මම ඇත්තටම පොළොන්නරුවේ වැඩ බාර ගන්න ගියෙත් කීලිකරු වලින්. මොකද ඒ වෙලාවේ අර අනතුරටත් ලක් වෙලා මේ ආයතනයත් පටන් අරන් ඒ වගේම මේ පොළොන්නරුවේ වැඩ බාර ගන්න තිබ්බ ඔය අභියෝග විශාල ගණක්
ජීවිතේ එකවර තිබුණා. හැබැයි මං ඒ සියල්ලටම කොහොම හරි මුහුණ දුන්නා. දැන් ඔය සියල්ල කරගෙන යද්දී ඔබතුමාගේ පියාණන් සහ මම දැක්කු ප්‍රතිචාරය කොයි වගේද කියලා ඇහුවා. ඒගොල්ලෝ දැන් අර මේක වෛද්‍යවරයෙක් හැටියට කරගෙන මේකත් කරගෙන යන එකට එච්චරම අකමැත්තක් තිබුණේ නැහැ. මොකද මට ව්‍යාපාර කරන්න ආසාවක් තිබුණා. මම පොඩි කාලෙත් ඇත්තම තව වෙන ව්‍යාපාර කරලා තිබුණා. විශේෂයෙන් මම පාසල් යන කාලෙදී මේ යතුරු පැදි අලෙවි කරා නිකන් ආසාවට. ඒ වගේ තව ඔය ගෙදර පත්ත පිටියේ සමාජලාට රටකජු වැවුවා. ඒ වගේ පොඩි පොඩි දේවල් කරා. ඉතින් ඕකෙන්ද ඒගොල්ලෝ හිතුවා මගේ ආසාවනේ කමක් නැහැ කියලා. හැබැයි මට 2005 දී විතර මට හිතුණා මේ දෙකම කරන් යන එක ටිකක් අමාරුයි. විශේෂයෙන් වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන කියන එකත් ඉතාමත් මේ බැරෑරුම් කාර්යයක්. ඒකටත් පූර්ණ කාලීන රැකියාවක්. ඉතින් ඒක කරන ගමන් මේ තව ව්‍යාපාරයක් කරන උසස් අධ්‍යාපනය ලබා දෙන එක කරන්න ටිකක් අමාරුයි කියලා මට හිතුණා මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා වෛද්‍යවරයෙක් හැටියට. දෙමව්පියන් කොහොමද එතකොට වෛද්‍යවරයෙක් වගේ වෘත්තියක් අතහැරලා දාලා මේ වගේ ව්‍යාපාරිකයෙක් කියන තැනකට එද්දී ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්න. ඇත්තට මේගොල්ලෝ කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒගොල්ලන්ගේ කැමැත්තට විරුද්ධව තමයි මම ඇත්තට මේ වෙලාවේ තීරණය ගත්තේ. ටික කාලයක් ඉතින් සමහරලාට මේ වැඩි කතා බහ කරෙත් නැහැ සමහර අවස්ථාවලදී. මොකද ඒ ගත්තු තීරණය ඒගොල්ලෝ හිතුවේ වැරදි කියලා. නමුත් මට හොඳ විශ්වාසයක් තිබුණා මම කරන්න හරි දේ කියලා. ඒ විශ්වාසය තුළ මම ඒ තීරණය ගත්තා. විශේෂයෙන් කිව්වොත් අර මම ඇත්තටම වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන එක නවත්තන්න ප්‍රධාන හේතුව මම දැක්ක ඒ කියන්නේ මගෙන් සමාජයට වෙන්න පුළුවන් සේවය මේ පැත්තෙන් මං හිතුවා ඉතාමත් විශාල සේවයක් මට කරන්න පුළුවන්. මට තව වෛද්‍යවරයෙක් වුණා නම් මට තව රෝගීන් 100ක් 200ක් එහෙම නැත්නම් 1000කට සේවය සපයන්න තිබුණා. නමුත් මම අද කරන සේවාව ඊට වඩා සමාජයට ඉතාමත් වැදගත් කියලා තමයි මට හිතෙනවා. මොකද 500කට විතර රැකියාව ලැබිලා තියෙනවා. ඒ උන්ගේ පවුල් වලට ජීවන ක්‍රමයක් ලැබිලා තියෙනවා. ඒ වගේම සෙසුන් දසදහස් ගාණක් අපේ ආයතන තුලින් උසස් අධ්‍යාපනයේ වරම් ලබා ගන්නවා. ඉතින් මම හිතන්නේ මගේ සමාජ මෙහෙවර පැත්තෙන් තවත් එක් වෛද්‍යවරයෙක් වඩා මට තිබුණ අවස්ථාවක්. මම කියන්නේ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන සමහර පුද්ගලයන් ඉන්නවා මට වඩා සේවාවක් ඔවුන්ට ඒ ක්ෂේත්‍රයෙන් කරන්න පුළුවන් අය. නමුත් මට තිබුණු දැනුම, අත්දැකීම්, දක්ෂතාවය, මගේ සිහිනය ඒ සියල්ලමත් එක්ක මේක වඩා යෝග්‍යයි කියලා තමයි මට හිතෙන්නේ. දැන් එතකොට මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් දෙමව්පියන් මෙච්චර ඔවුන්ගේ ආසාව වෙලා තිබ්බ දෙමව්පියන් සතුටු කරන්න පුළුවන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච පුද්ගලයාව සම්පූර්ණයෙන්ම මකලා දාලා වගේ නැත්නම් සම්පූර්ණයෙන් මේ ශාස්ත්‍රය තුලින් නැවතිලා Tamanගේ ආසාව වෙනුවෙන් මේ අපේ මේ වෛද්‍යතුමා මේ විදියට තීරණයක් ගත්තද කියලා. සමහරක් වෙලාවට එහෙම හිතෙන්න පුළුවන්. ඒක හිතන එක සාධාරණයි. නමුත් ඇත්තටම ඒ ගත්ත තීරණය නිසාද එතුමන් ඉන්න තැන සහ එතුමන් කරන සේවාව පිළිබඳව ඔබට වඩාත් නිර්වුල්ව සහ පැහැදිලිව කියලා දුන්නා. කිව්වා සහ ඒ තුලින් කරන සේවාව පිළිබඳව ඔබට දැනුවත් කිරීමක් කරා. දැන් සාමාන්‍යයෙන් මොකද හිතෙන්නේ ළමයි 10000ක්ගේ නැත්නම් ඊට එහා ගිය පිරිසක් මේ වෙනකොට මොකද මං හිතන්නේ අවුරුදු 19ක් අවුරුදු 19ක් කියන කාල සීමාව ඇතුලේ මේ ඊසොෆ්ට් කැම්පස් එක හරහා නැත්නම් මේ ඊසොෆ්ට් ආයතනය හරහා ඇස්පාදාගෙන Tamanගේ ජීවිතය ආලෝකමත් කරගත්ත හෙට දවස අදාගත්ත ගොඩක් දෙනෙක් ඉන්නවා සමාජය තුළ. ඔවුන් දිහා දකිද්දී අද මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඇත්තටම සමහරවිට මම දැන් අත්‍තරම මගේ දේශකවරයෙක් හැටියට මගේ ආයතනයේ අවුරුදු 19ක් ඊටත් කලින් මම පරිගණක දේශන කටයුතු කරා. ඉතින් මම දැන් හිතන්නේ දශක දෙකමාරකට වැඩි ඒ කාලේ මගේ ජීවිතයේ වයසට වඩා වයසෙන් හරි අඩකටත් වඩා වැඩි. ඉතින් අද ඇත්තටම මම ලෝකේ කොහේ රටකට ගියත් දැන් මගේ නංගිලා දෙන්න ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ කෙනෙක් වෛද්‍යවරයා. සමහරට ඒගොල්ලන්ගේ ඔය උත්සව වලට ගෙදර රාත්‍රී භෝජනයට එම ඒගොල්ලෝ දන්න අඳුරන කට්ටිය ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය කතා කරපුවම සමහරලාට ඒගොල්ලෝ මගේ ස්ටුඩන්ට්ලා මගෙන් ඉගෙන ගත්ත කට්ටිය. ඉතින් මට ඇත්තටම ලොකු සතුටක් දකිනවා ඒ වගේ ජීවිතේ සාර්ථක කරගත්තු අද හොඳ උසස් ජීවන තත්ත්වයක් ගත කරන අලුතෙන් ව්‍යාපාර බිහි කරපු
එහෙම නැත්නම් සමහර අය ආචාර උපාධි දක්වා ගියපු හොඳ පිරිසක් අපි බිහි කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ලෝකේ කොහෙ ගියත් දන්න පුද්ගලෙක් ඉන්නවා. ඉගෙනගත්තු කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට. දැන් මුලින් ඔබතුමා මේ ශාස්ත්‍රය තෝරගනිද්දී ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි ඔබතුමාගේ දෙමව්පියන් දැක්ුවේ කියලා ඔබතුමාම කිව්වා. අද ඉන්න තැන දිහා බලද්දී දෙමව්පියන් විදියට මොනවා හිතනවද මොනවා දැනනවද ඔවුන් දෙපළට? මම හිතන්නේ ඇත්තටම මේගොල්ලෝ දැන් ගොඩක් වෙලාවට අනුමත කරනවා මම ගත්ත තීරණය හරි කියලා. මොකද ඒගොල්ලන්ට ඇත්තට මේ වෙලාවේ ඕනම දෙමව්පියෙක් හිතන විදිහට තමයි හිතුවේ. අනිවාර්යයෙන්. මොකද ඒ වගේ අවදානමක් ගන්න එක වටිනවද කියන එක. මෙච්චර වැදගත් වෘත්තියක අවස්ථාවක් තියෙද්දි ඇයි මේ අවදානම ගන්න කියන එක. ඉතින් මගේ ආදර්ශ තමයි අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා නම් අපිට දැනුම සහ ශක්තිය තියෙනවා නම් කුසලතාවයන් තියෙනවා නම් අවදානම් ගත යුතුයි. ඒ අවදානම් ගන්න අනුව තමයි Tamante අවස්ථාවන් ලැබෙන්නේ. සමහරට අපි මුකුත්ම නොකර අවදානමක් නොගත්තොත් අපි සමහරට ඉන්න තැනම ඔය එකම විදියට ඒක රාමුවකට හිර වෙලා ඉඳී. නමුත් අවදානමක් ගත්තොත් ඒ රාමුවෙන් පිටට ගිහිල්ලා වෙනසක් කරන්න සමාජයට වෙනසක් කරන්න පුළුවන් වෙයි. මගේ ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ රට තුල නිෂ්පාදන ක්ෂේත්‍රය වර්ධනය කරන්න හැකියාවක්. ඒ කියන්නේ විශේෂයෙන්ම තාක්ෂණික නිෂ්පාදන. අපි දැන් අපි දන්නවා අපනයන පැත්තෙන් අපි ටිකක් පසුබෑමට ලක් වෙලා ඉන්නේ. මගේ ආයතනයත් තුළින් ඒ නිෂ්පාදන ක්ෂේත්‍රයට යන්නත් තමයි මගේ බලාපොරොත්තුව. පැහැදිලි. ඔබතුමන් ඉන්න දැක්ම සහ ඔබතුමන්නේ බලාපොරොත්තු වෙන දේවල් ඇත්තටම පැහැදිලි. මොකද රටක් විදියට අපිට උවමනා කරන දෙයක්, ජාතියක් විදියට අපිට අවශ්‍ය කරන දෙයක් තමයි. ගොඩක් අර ඔබතුමා මතු කරපු කාරණාවත් එක්ක මට හිතුනේ ගොඩක් ලෝකෙ දිනපු පුද්ගලයන් දිහා බැලුවම ඔවුන් රාමුවෙන් පිට වැඩ කරපු මිනිස්සු. අවදානම් ගත්ත මිනිස්සු. ඒ වගේ තමයි මෙතුමන්ගේ ජීවිතෙත් මෙතුමන් අවදානමක් ගත්ත නිසා තමයි අද වෙනකොට මේ විදිය සාර්ථක පුද්ගලයෙක් විදියට මෙතුමන් වැජබෙන්නේ සහ මේ තරම් දැබලෙන්නේ. දැන් මට ඊළඟට අහන්න හිතුණ ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ පිළිබඳව ඒ තරම් මේ ප්‍රේක්ෂකයන් කැමති වෙන්නේ නැති වෙයි. දැන් සාමාන්‍යයෙන් ඉස්සරහට දරුවෙක් එන්න දැන් බලාපොරොත්තු වෙනව නම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුල රැකියාවක් කරන්න. ලංකාව තුල තියෙන තත්ත්වය සහ ලංකාව තුල ඒ සඳහා තියෙන අවස්ථා මොන වගේද? මෙම අපිට ඇත්තම නිෂ්පාදන කරන්න බැරි කමක් නැහැ. දක්ෂතාවයේ තියෙන පුද්ගලයන් ඉන්නවා. නමුත් අපිට සමහරලාට ඒකට නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි කියන සප්ලයි චේන් එක කියලා. ඒකේ දේවල් හොයා ගැනීම තමයි අමාරු වෙන්නේ. සමහරට මොන හරි දෙයක් නිෂ්පාදනය කරනකොට සප්ලයි එක නැති වෙනවා. දැන් අපි දන්නවා කිරි නිෂ්පාදනයට අවශ්‍ය කිරි ලැබෙන්නේ නැති වුණොත් කිරි හදන්න බෑ. ඉතින් ඒ වගේ තමයි ඒක තමයි තියෙන බැරෑරුම්කාරය. අපි දැන් නිෂ්පාදනයක් ආරම්භ කරත් අපේ අර අමුද්‍රව්‍ය මූලද්‍රව්‍ය එන ක්‍රමවේදය නැවතුනොත් සමානලාට අපිට නිෂ්පාදනය කරන්න බෑ. අද ව්‍යාපාර ලෝකය කියලා කියන්නේ හරිම සංකීර්ණයි. සමානලාට තරගකාරීත්වය හරි අමාරුයි. බහුජාතික සමාගම් තියෙනවා. ඔවුන්ගේ අලෙවිකරන ඒ වගේම ඔවුන්ගේ තියෙන උපායශීලී ක්‍රම ඉතාමත් සංකීර්ණ ක්‍රම. අපිට සමානලාට ඒවා හිතා ගන්නත් බෑ. ඉතින් මේ තත්ත්ව තුල කොහොමද අපි අපේ නිෂ්පාදනයක් කරලා පිරිවැය අඩු කරගෙන කොහොමද ගෝලීය වෙළඳපොළට යන්නේ කියන එක තමයි තියෙන ලොකුම අභියෝගය. මම හිතන්නේ අපිට පුළුවන් නම් මොන හරි ඒ කියන්නේ අවකාශයක් හොයාගන්න මේ මෙතන මේ වගේ නිෂ්පාදනයකට අවකාශයක් තියෙනවා, ඔපචුනිටි එකක් තියෙනවා. අන්න ඒක හොයාගන්න පුළුවන් වුණොත් අපිට නිෂ්පාදන ක්‍රියාවලිය ජය ගන්න පුළුවන්. නැතු අපිට පුළුවන් දේ නිෂ්පාදනය කරලා ලෝ ජය ගන්න බෑ. අපිට දැන් සමහරලාට අපිට හිතෙන්න පුළුවන් අපෝ මේවා ඔල්රෙඩි මේවා හැම අනිත් අය දැනට හදනවා, නිෂ්පාදනය කරනවා. කොහොමද මම හදන්නේ කියලා. නමුත් අපිට පුළුවන් ඒ මොන හරි වෙනසක් තියෙන ගැප් එකක් තියෙන තැන, හිඩසක් තියෙන තැනක් හොයාගන්න. ඒ හිඩසට පුරවන්න තමයි අපේ නිෂ්පාදනය යන්නේ. ඉතින් ඒ වගේ ඔබ දන්න ක්ෂේත්‍රයේ ඔබ හොයලා බැලුවොත් එහෙම හිඩසක් තියෙන තැනක් හොයාගන්න අපහසුයි. එතනින් තමයි පටන් ගන්න ඕනේ. එතුමන් ඉතාමත් හොඳ කාරණාවන් ටිකක් මතු කරා. දැන් මේ ආපු ගලා යාමත් එක්ක දැන් මට ඊළඟට අහන්න ඉතුරු ප්‍රශ්නයක් තමයි ගොඩක් දෙනෙක් දැන්
දෙමව්පියන් විදියට කරන කාරණාවක් තමයි දෙමව්පියන්ගේ විභාගයක් තමයි ශිෂ්‍යත්වය. ඊට පස්සේ ගුරුවරුන්ගේ විභාගයක් තමයි සාමාන්‍ය පෙළ කියන්නේ. උසස් පෙළ තමයි ළමයින් විභාගයක් කියලා දැන් අද වෙනකොට හඳුනාගෙන තියෙන නිසා අද වෙනකොට ගොඩක් දෙනෙක් කියන මතේ. ඒ වුණාට ඔබතුමන් ශිෂ්‍යත්ව විභාගයේ අසමත් කියලා ඔබතුමා ජීවිතයේ අසමත් උනේ නැහැ. සාමාන්‍ය පෙළ ජය ගත්තා. සාමාන්‍ය පෙළ ජය ගත්තා වගේම ඊටත් වඩා ඉහළින් උසස් පෙළ ඔබතුමා ජය ගත්තා. ඔය සියල්ල කරද්දි ටියුෂන් කියන දේ ඔබතුමන් වැඩිපුර ස්පර්ශ නොකරපු පැත්තක්. ඔබතුමන් ඇත්තටම ගියේ නැති තරම්මද? සාමාන්‍ය පෙළ වෙනකන් ඇත්තටම ගියේ නැති තරම්මයි. ගණිතයට සහ විද්‍යාව විෂයන්ට ඉඳලා හිටලා මේ නාරමල පැත්තේ දන්නා ගුරුවරු දෙන්නෙක් එක්ක සම්බන්ධ වෙලා පොඩ්ඩක් නොදන්නා පාඩම් ටිකක් අහගත්තා. අමාරුයි කියලා තියෙන පැති ටිකක්. එහෙම අරුවට ලොකුවට ටියුෂන් පන්ති වලට ගියේ නෑ සාමාන්‍ය පෙළට. උසස් පෙළදී මම ඇත්තටම ටියුෂන් ගියේ අනිත් අය යන හින්දා මොකද එතන වෙන්නේ මොකද්ද කියලා බලන්න. හැබැයි මම ඉගෙන ගත්තේ අපේ පාසලේ ඇත්තටම විෂයන් 4ටම හොඳ ගුරුවරු හිටියා. ඉතින් මම පාසලෙන් තමයි විෂය නිර්දේශක ඉවර කරගත්තේ. සමහරවිට ටියුෂන් ගියා එක සබ්ජෙක්ට් එක ගානේ ගියා ටියුෂන් පන්තියට. විශේෂයෙන් අර විභාගයට මොනවද අහන්නේ විභාගයට ප්‍රශ්න පත්‍ර වලට සූදානමට තමයි ඔය ටියුෂන් වලින් වැඩක් වුණා නම් වැඩක් වුණේ. ටිකක් ප්‍රයෝජනයක් තිබුණා. හැබැයි ටියුෂන් මතම හිටියේ නෑ. අද වෙනකොට තියෙන තත්ත්වය පාසල ටියුෂන් එකක් කරගෙන ළමයි පාසල් යනවා. ටියුෂන් පන්තිය පාසලක් කරගෙන ළමයිකින් අධ්‍යාපනය ලබන තත්ත්වයක්. මෙවන් තත්ත්වයකදී ඔබට ගන්න පුළුවන් හොඳම ආදර්ශය තමයි මේ මෙතුමන්ගේ ජීවිතේ ගොඩනගාගත්තේ පාසල තුලින්. පාසල මූලික කරගෙන තමයි අනිත් සෙසු අතුරු දේවල් සඳහා මෙතුමන් ඉදිරිපත් උනේ. දැන් මෙතුමන් අද වෙනකොට සාර්ථක පුද්ගලයෙක්, සාර්ථක පරිපාලකවරයෙක්, සාර්ථක නායකයෙක් සහ සාර්ථක චරිතයක්. එතුමන් විසින් මේ රට තුලට මේ ජාතියට අපේ අධ්‍යාපන ශාස්ත්‍රයට දායාද කරපු ඊසොෆ්ට් කැම්පස් එක කරා. ඊසොෆ්ට් කැම්පස් එකේ ඉදිරි සැලසුම් මොනවාද කියලා අහුවොත් මොනවාද ඉදිරියට වෙන්න තියෙන වෙනස්? දැනට අපි ඇත්තටම රට පුරාම අපේ ශාඛා පිටවල තියෙන ශාඛා 41ක් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් අපේ තියෙන වෙනස තමයි ඔබට ආසන්නම නගරයේදී උසස් අධ්‍යාපන අවස්ථාවන් ලබා ගන්න අපි අවස්ථාව දීලා තියෙනවා. ඉතින් අපේ ඊළඟ ලොකුම අභියෝගය තමයි අපි අපේ උපාධි ප්‍රදානය කරන්න අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීම. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය බලාපොරොත්තුෙන් තමයි අපි ඉන්නේ. අපි හිතන නොබෝ දිනකින් විශේෂයෙන් මේ මාසේ අපිට අවස්ථාව ලැබෙයි කියලා. මොකද අපි අවුරුදු 2ක් විතර තිස්සේ මේ සඳහා කටයුතු කරගෙන යනවා. අවසාන අදියරේ තියෙන්නේ. එතකොට ඔබට ඊසොෆ් මෙට්‍රෝ කැම්පස් එකෙන්ම පිරිනමන උපාධි ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. දැනට අපි බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල හරහා තමයි උපාධි ලබා දෙන්නේ. ඉතින් මගේ අදහස තමයි ලංකාවේ උසස් අධ්‍යාපනය කරන්නේ මම හිතන්නේ ආසියාවේ උසස් අධ්‍යාපනය පැත්තෙන් ගත්තාම දියුණුම තැනක තියෙනවා. ඉතින් මගේ අදහස අපි අන්තර්ජාතික වෙළඳපොළ සඳහා මේ අධ්‍යාපනය සේවාවක් හැටියට සපයන්න අපි කටයුතු කරන්න ඕනේ කියන එක. ඉතින් අනිත් ආයතනත් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා අනිත් පෞද්ගලික විශ්වවිද්‍යාලත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකාව මේ නොලෙජ් හබ් එකක් කියන එකට. ඒ කියන්නේ දැනුම කේන්ද්‍රීය කරගත්ත මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. විශේෂයෙන් අර නියම අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපනය ලබා ගන්න. එතන තමයි අතරම අපි තුමු චීන ජාතිකයන්, ජපන් ජාතිකයන්, ඒ වගේම අනිත් දකුණු ආසියාතික රටවල්, යුරෝපීය දරුවන් මේ ඇවිල්ලා ඉගෙන ගන්නවා නම් එතනින් ඇති වෙන සම්බන්ධතාව තුලින් තමයි අපේ දරුවන්ට ලෝකේ ජය ගන්න මාර්ග මේ නිරාවරණය වෙන්නේ. ඉතින් ඒක තමයි අත්‍තරම අපේ තියෙන ඉලක්කය. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ ආයතන වෙනත් රටවල් වල ස්ථාපිත කරන්නත් ඒ වගේම අන්තර්ජාතික වෙළඳපොළට අපේ ආයතනය මේ විවෘත කරලා ඒ සිසුන් මේ ලංකාවට මේ ඉතාමත් සුන්දර රටක් හොඳ අත්දැකීම් ලබන්න පුළුවන් පරිසරය අතින් විවිධත්වයක් තියෙන රටක්. මම කියන්නේ ඕන කෙනෙක් කැමති වෙයි මේ රටේ ඇවිල්ලා කාලය ගත කරන්න. ඉතින් අපි ඒ තැනට යන්න ඕනේ. ඇත්තටම ඔබතුමන් කාර්යබහුල පුද්ගලයෙක් මේ කියපු කාරණාත් එක්ක. ඒ කාර්යබහුලත්වය ඇතුලේ ඔබතුමන් අවධානය යොමු කරන්නේ කොයි විදිහට ඔබතුමන්ගේ දුවා දරුවන් පිළිබඳව සහ ඔබතුමාගේ ආදරණීය භාර්යාව පිළිබඳව?
ඔව් ඇත්තටම මගේ සාමාන්‍ය මම උදේම වැඩ පටන් ගන්නවා. නමුත් විශේෂ කටයුත්තක් නැත්නම් සාමාන්‍යයෙන් ගෙදර 5-6 විතර එනකොට ගෙදර එනවා. ඉතින් මගේ භාර්යාව නීතිඥවරයක්. නමුත් ඈත් විශේෂයෙන් අපේ අම්මා වගේම මගේ දරුවන් වෙනුවෙන් ඇගේ වෘත්තිය පසුපස්සේ යන්නේ යම් පොඩි දේවල් ටිකක් කරනවා. නමුත් උසාවි ගිහිල්ලා ගොඩක් කාලය ගත කරන්නේ නැහැ. මට ඉන්නවා පුතෙක් සහ දුවෙක්. පුතාට වයස අවුරුදු 14යි, දුවට 11යි. ඉතින් මම හැමදාම මේගොල්ලෝ ඉස්කෝලේට දාලා තමයි මගේ වැඩට එන්නේ. ඒ නිසා මට උදේම වැඩ පටන් ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මගේ දරුවන්ට ඇත්තටම සහ භාර්යාවට සතියන්තේ ගොඩක් වෙලාවට සෙන්සුරාදා මම විවේකීව ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කටයුතු කරනවා. ඒ වගේම හැමදාම දිනපතාම පවුල වෙනුවෙන් කාර්යයක් තියෙනවා. මම හිතන්නේ ඒ පවුලේ තියෙන ශක්තිය විශේෂයෙන්ම මානසික නිදහස ඔබට ලැබෙනවා ඒ පවුලේ ශක්තියත් එක්ක. ඒ තුලින් අපිට අනිත් වැඩ කරගන්න අර බාධාවක් නැතුව කරගන්න හිතේ නිදහස තියෙනවා. ඉතින් ඒ තමයි මට මගේ භාර්යාවගෙන් ලැබෙන ලොකුම සහයෝගය. මොකද ගෙදර කටයුතු ඔක්කොම හොඳට සංවිධානය කරලා කරගන්නවා. දරුවන්ගේ කටයුතු ගැන ගොඩාක් අවධානයෙන් ඉන්නවා. මට තියෙන්නේ ඒගොල්ලොත් යම් කාලයක් වැය කරන්න තමයි. සමහර අපහසු දේවල් වලට මම මූලිකත්වය ගැන කටයුතු කරනවා. නැතහොත් සියලු දේවල් භාර්යාව විසින් කරනවා. ඉතින් මගේ උපරිම දායකත්වය ලබා දෙන අවස්ථාවක්. විධිමත් හදවතක් තියෙන, විධිමත් දැක්මක් තියෙන, විධිමත් සැලසුමක් තියෙන පුද්ගලයෙක් තමයි මෙතුමන්. අවසාන වශයෙන් දවස් 7ම පැය 24ම පුංචි ළමයින් වෙනුවෙන් තිබ්බේ නැති අඩුවක් පුරවන්න A+ TV අපේ නාලිකාවට හැකියාවක් ලැබුණා. කංචකසේල ගාල්ලගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මොකද හිතෙන්නේ A+ TV ගැන? ඉතාමත් හොඳ පියවරක් ඇත්තටම. මොකද දරුවන් වෙනුවෙන්ම channel එකක් කියන එක ලංකාවේ තිබුණේ නැහැ. විශේෂයෙන්ම අනිත් channel වල සමහර දේවල් දරුවන්ට යෝග්‍ය නැහැ. අපි දැන් දන්නවා ඇත්තටම අපේ දරුවන් දැන් තරුණ පරිපූර්ණයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ආකල්ප පිළිබඳ තියෙන ප්‍රශ්නය. ඉතින් මනස විකෘති නොවි මනසට හොඳ දේවල් එකතු කරන්න පුළුවන්. මනස දියුණු කරන්න පුළුවන්. ළමයිගේ ඉලක්කයන් වැඩි කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් තියෙන channel එකක් දරුවන් වෙනුවෙන්ම ආරම්භ කිරීම මම හිතන්නේ වඩා හොඳයි. ඒගොල්ලන්ට අපි අන්න ඒ දේ තමයි කරන්න ඕනේ. මොකද අපි දන්නවා සියල්ලටම මුල අපේ බුද්ධිය සහ මනස. මනස අපිට හදා ගන්න පුළුවන් නම් අපේ අනික් කටයුතු පරිපාලනය කර ගැනීම වෛද්‍ය විද්‍යාව අනුවත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් එතන තමයි අපි හදන්න ඕනේ පළවෙනි තැන. මනස හැදුවොත් අනිත් සියල්ලම හැදෙයි. මනස හැදුවොත් අනිත් සියල්ලම හැදෙයි. A+ TV අපේ පරමාර්ථය, අපේ පූර්වාදර්ශයත් ඔන්න ඔය කාරණා සොඳුරු කාලයක් ගත කරේ එතුමන්ගේ ජීවිතය තුලින් ලබා ගන්න පුළුවන් අත්දැකීම් අනුව, එතුමන්ගේ ජීවිතය තුල එතුමන් ලබාගත් අත්දැකීම් අනුව අපිට ඉගෙන ගන්න තිබ්බ කාරණා මෙච්චරයි කියන බැරි තරම් ඒ තරම් විශාල කාරණාවක් ගොන්නක් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. සමහරක් තැන්වල අසාර්ථක වුණාම කොහොමද සාර්ථක වෙන්න ඕනේ? සමහරක් තැන්වලදී තීරණ ගනිද්දි කොයි ආකාරයෙන්ද තීරණ ගන්න ඕනේ? තීරණ ගත්තට පස්සේ ඒව නැවත ක්‍රියාත්මක කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන කාරණා ගැන ගොඩක් අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති දෙමව්පියන් විදියට ඔබටත් බලන් ඉන්න පුංචි දරුවන් විදියට ඔබටත් අනිවාර්යයෙන්ම නිවැරදි අවබෝධයක් ලබා දෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් ගොඩක් ස්තුතියි. අපි තවත් දවසක මේ විදිහට මුණ ගැහුවා. එහෙනම් ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. එහෙනම් තවත් මේ වගේම ලෝකෙ දිනපු, ලෝකෙ ජයග්‍රහණය කරපු, ලෝකේ නමක් රඳපු සහ ලෝකෙට නමක් තියෙන පුද්ගලයෙක් විදියට ඉදිරිපත් වෙච්ච තවත් ලොක්කෙක්ගේ ජීවිතේ සොඳුරු තැන් පිළිබඳව කතා කරන්න සූදානම් ලොක්කන්ගේ පොඩි කාලේ තුලින්. සතුටින් ඉන්න. බයිස්.